නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි දන්නවා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ කුමක්ද කියලා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කරන්නේ කුමක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන මට්ටම් අනුව කෙනෙක් සෝවාන් වෙනවා. තව කෙනෙක් සකදාගාමි වෙනවා. තව කෙනෙක් අනාගාමි වෙනවා. අංග සම්පූර්ණ ලෙස චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ඒ කෙනා රහතන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ සසරේ ඇවිද ගියපු සත්වයා, ආර්ය සත්‍ය ගැන කිසිවක් නොදත් සත්වයා, සසරෙන් මිදෙන මාර්ගයක් ගැන නොදත් සත්වයා, පෘථග්ජන සත්වයා ඒකින් මුදවගෙන ආර්ය ශ්‍රාවක භාවයේ පිහිටවල සතර අපායෙන් අත් මිදෙන දුකෙන් නිදහස් වෙන මාර්ගයේ යොදවන්න. මේක තමයි බුද්ධ කෘත්‍යය. බුද්ධ කෘත්‍යයේ කියේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමකගේ කාර්යය, උන්වහන්සේගේ කාර්යභාරය. බුදු කෙනෙකුගේ කාර්යභාරය මොකක්ද? එතකොට මේ සසරේ ඇවිදිමින් සිටින දෙව් මිනිස් ලෝකයාව සසරින් මොදවා ගැනීම, සසරින් එතෙර කරවීම. වෙන අදහසක් මේකේ නැහැ. වෙන ඉලක්කයක් නැහැ. ඔබට එක දේශනාවක්වත් දැන් බුද්ධ දේශනා තියෙනවනේ දහස් ගාණක්. ඔබ එක දේශනාවක්වත් අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේ අසවල් ශ්‍රාවකයන්ට කිව්වා බුදු බව පතාගෙන යන්න කියලා? එකක්වත් නැහැ. උන්වහන්සේගේ දේශනාවක් තියෙනවා මෙහෙම. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් එකට එකක් ගැලපෙනවා. පරස්පර විරෝධී මත බුද්ධ දේශනාවල් තුල නැහැ. උන්වහන්සේගේ දේශනා මෙහෙම තියෙනවා. මහණෙනි, මේ ලෝකයේ සිටිනවා විවිධාකාර සතුන්. මේ සතුන් අතර ලොකුම සතා අලියා, හස්තියා. මේ හස්ති රාජයාගේ යටිපතුලේ සටහන තමයි ලොකුම ඇත් අඩිය. එතකොට මේ ඇත් අඩිය ඇතුළට අනිත් සියලුම සතුන්ගේ පාසටහන් දාන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය එක වචනයකට ගන්න පුළුවන් කිව්වා. මුළු සමස්ත බුද්ධ වචනේම, සමස්ත ධර්මයේම එක වචනයකට ගන්න පුළුවන් කිව්වා. ඒ වචනේ තමයි අප්‍රමාදය. ප්‍රමාද නොවීම, කැපවීම. ඒ අප්‍රමාදය කියන වචනේ ඇතුලේ කිව්වා මේ සියලුම ගුණධර්ම කතා කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණයෙන් කතා කරන්න තියෙන්නේ කුමක් ඇතුලේද? අප්‍රමාදය කියන වචනේ තුල. එතකොට ඒකෙන් මොකද්ද මතුවෙන අදහස? සසරේ දිගින් දිගට යන ගමනකට ඒක ගලපන්න පුළුවන්ද? පුළුවන්?
ඒක ගලපන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒ ඉදිරිපත් කරන උන්වහන්සේගේ අවබෝධයෙන් කතා කරන ඒ අදහස තුළ මේ දීර්ඝ ගමනක සැලැස්මක් නැහැ. වැඩිමුණොත් මේ ගමන තියෙන ආත්ම භාව 7යි. එතකොට ඒ බඳු ආකාරයේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට දේශනා කරන්න හේතුව මොකද්ද? මේ සත්‍යය කෙරෙහි ඇති අනුකම්පාව. සත්‍යය කෙරෙහි අනුකම්පාව. අර සුබ කියලා තරුණයෙක් ඔය බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක ඇහුවා මේ භාග්‍යතුන් වහන්සේ මිනිස්යන්ට යමක් අප්‍රියද අමනාපද ඒක කතා කරනවද කියලා ඇහුවා. උන්වහන්සේ වදාලා ඒක මට ඒකෙල්ල කියන්න බෑ කිව්වා. ඉතින් උන්වහන්සේ වදාලා ඒ වෙලාවේ මිනිස්සුන්ට යමක් අප්‍රිය වෙන්න පුළුවන්. අමනාප වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තනම් ඒක ශ්‍රවණය කිරීමෙන් බොහෝ යහපත උදා වෙනවා නම් ආනේදී කල්යල් බලා ප්‍රකාශ කරනවා. හැබැයි මිනිසුන්ට ඒක අමනාප වෙන්න පුළුවන් ඒක. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සුබ සූත්‍රයේදී මිනිසුන්ට යම ප්‍රියමනාප වෙන්න පුළුවන්. ඒක සත්‍ය නම් ඒකින් යහපත උදා වෙනවා නම් ආන්න ඒකත් බුදුරජාණන් වහන්සේ කල්යල් බලා කතා කරනවා කිව්වා. හැබැයි උන්වහන්සේ කතා නොකරන දේවල් තියෙනවා. මිනිසුන්ට යම ප්‍රියමනාප වෙන්න පුළුවන්. හැබැයි බොරු නම් අසත්‍ය නම් අහිත පිණිස පවතිනවා නම් ඒක කතා කරන්නේ නැහැ. මිනිසුන්ට යම ප්‍රියමනාප වෙන්න පුළුවන්. ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඒක අහිත පිණිස පවතිනවා නම් ඒක කතා කරන්නේත් නැහැ. මිනිසුන්ට යමක් අප්‍රිය අමනාප වෙන්න පුළුවන්. ඒ වගේ මේක බොරු නම් අහිත පිණිස පවතිනවා නම් ඒක කතා කරන්නේත් නැහැ. මිනිසුන්ට යමක් අප්‍රිය අමනාප වෙන්න පුළුවන්. ඒක බොරු නම් හැබැයි ඒක කතා කිරීමෙන් අහිත පිණිස හේතු වෙනවා නම් ඒක සත්‍ය වුණත් කතා කරන්නේ නැහැ. මේ වගේ බුදුරජාණන් වහන්සේ කතා නොකරන වචන වර්ග 4ක් පෙන්වනවා. දැන් ඔය කියාපු දේ. එතකොට බලන්න මේ උන්වහන්සේ වචන පාවිච්චි කරන්නේ මොනතරම් අවබෝධයකින්ද, මොනතරම් කල්පනාවෙන්ද, මොනතරම් සිහියෙන්ද. ඒ නිසා උන්වහන්සේගේ දේශනාවල තමතිස්සේම තියෙන ශ්‍රාවක ජනයා කෙරෙහි අනුකම්පාව. සුබ කියන තරුණියත් එක්ක සාකච්ඡාව සිද්ධ වෙන වෙලාවේ ඒ සුබ කියන තරුණයා තමන්ගේ පොඩි පුතාව ඔඩොක්කේ තියන් හිටියේ. බුදුරජාණන් වහන්සේ පුතා දෙසට ඇඟිල්ල දික් කළා කියන මේ පොඩි දරුවා දිහා බලන්න. ඔබේ නොසලකිල්ලෙන් එක්ක ඔබ අවධානයෙන් නොසිටින වෙලාවක මේ දරුවා මොනවා හරි කටේ දාගෙන හිර වුණොත්, මේ අනවශ්‍ය දෙයක් කටේ දාගෙන හිර වුණොත් ඔබ මොකද කරන්න කියලා ඇහුවා. ස්වාමීනි එහෙමුණොත් මම කරන්නේ ඉස්සෙල්ලා ඇඟිල්ල දාලා බලනවා කිව්ව ගන්න. නැත්තම් මේ වම් අතින් දරුවගේ ඔළුව තද කරගෙන දකුණු අතින් ඇඟිල්ල වක කරලා කට ඇතුළට දානවා කිව්වා. දාලා දරුවා අඬද්දි මං ඒක ඇදලා ගන්නවකෝ එළියට. සමහරට යාගේ කට තුවාල වෙයි කිව්වා. නමුත් මං ඒක ඇදලා ගන්නවා කිව්වා. මොකද හේතුව මම මේ දරුවට ආදරේ. බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ තමයි ඔක දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ යමක් අමනාප වෙන්න පුළුවන් මිනිස්සු. අකමැති වෙන්න පුළුවන් ඒකට. නමුත් ඒක ඇත්තනම් ඒක යහපත පිණිස පවතිනවා නම් ආන් ඒක දේශනා කරනවා. තව කරුණක් තියෙනවා ප්‍රියමනාපය යහන්න. හැබැයි ඒක ඇත්ත යහපත පිණිස පවතිනවා. ඒක දේශනා කරනවා. හැබැයි කොච්චර ප්‍රියමනාප වුණත් ඇත්ත වුණත් යහපත පිණිස පවතින්නේ නැත්තම් ඒක දේශනා කරන්නේත් නැහැ කියනවා. එතකොට බලන්න කොච්චර තෝරා බේරාගෙනද වචන කතා කරලා තියෙන්නේ. මුදවට මේ බුද්ධ දේශනා කියවද්දි ඒක පැහැදිලිව පේනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි මම විවිධාකාර වචන වලින් විවිධ අර්ථ වලින් විවිධ උපමා වලින් මම මේ මෙච්චර කාලයක් දේශනා කරගෙන ගියේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි ඉස්සල්ලාම අවධානය යොමු කරන්න ඕනේ බුද්ධ දේශනාවල පැහැදිලි එක දුක නම් වූ ආර්ය සත්‍යයට. දුක ගැන නුවණින් විමසන්න පටන් ගත්ත දවසට තමයි Tamanගේ පුද්ගල ප්‍රතිරූපේ අපි එක එක්කිනා මවාගත්තු මමත්වයේ ආස්වාදයක් ලබා ඉන්න
Tamanගේ පුද්ගලික ප්‍රතිරූපය හිස් දෙයක් කියලා වැටෙන්නේ. දුක්ඛාරි සත්‍ය නෝනෙන් විමසන්න පටන් ගත්ත දවසට. ඒ නිසා බුද්ධ දේශනාවල සෑහෙන ප්‍රමාණයක් හැමතිස්සෙම මුල් කරලා තියෙන්නේ අවබෝධ නොවුණු දුක අවබෝධ කර ගැනීම පිණිසයි. ඒ විදිහට යා යොමු වෙලා යනකොට ඊතුරු ආරි සත්‍යයන් කරා යා යනවා. ඉතින් මේ දුක්ඛාරි සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදීම කුමක් කියලාද? ඉපදීම දුකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජරාවටපත් වීම දුකයි. මරණයටපත් වීම දුකයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩවීම දුකයි. මරණම්පි දුක්ඛං මරණයටපත් වීම දුකයි. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් හා එක්වීම දුකයි. යම් පිච්ඡන් නලබති ඔව් තමන් කැමති වන්නා වූ යමක් ඇද්ද ඒ නොලැබීම දුකයි. ආන් ඒක පොඩ්ඩක් අපි මේක විස්තර කතා කරන්න ඉස්සර වෙලා ඒක පොඩ්ඩක් කතා කරමු. කැමති වන්නා වූ යමක් ඇද්ද ඒ නොලැබීම දුකයි. මේක විස්තර වශයෙන් තියෙනවා සත්‍ය විභංග සූත්‍රයේ. කැමති වන්නා වූ යමක් කියලා එතනින් අදහස් කළේ මේ රස්සාවල්, කෑම්බීම්, ඇඳුම් පැළඳුම් නෙමෙයි. අපි කැමති ජරා මරණ වලට පත් නොවි ඉන්න. වයසට යන්නේ නැතුව ඉන්න. ලෙඩ වෙන්නේ නැතුව ඉන්න. මැරෙන්නේ නැතුව ඉන්න කැමති. ශෝක වැළපීම් නැතුව ඉන්න කැමති. කායික පීඩා මානසික පීඩා නැතුව ඉන්න කැමති. ඒව කැමති කියලා අපිට නොලැබී යනවද? නෑනේ. අපි කැමති දේ ඒක. නමුත් ඒ කැමති දේ අපිට ලැබෙන්නේ නෑ. අන්න එතන තමයි යමක් කැමතිද ඒ කැමති දේ නොලැබීමේ දුක. දැන් අපි ගත්තොත් දන්න කාලේ ඉඳලා අපි පතන්නේ උකනේ. අනේ අපිට ලෙඩක් දුකක් නැතුව ඉන්න ලැබේවා. අපිට වයසට යන්නේ නැතුව ඉන්න ලැබේවා. කායික දුක් නැතුව ඉන්න ලැබේවා. මානසික දුක් නැතුව ඉන්න ලැබේවා. හිතේ දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබේවා. මේ පැතිල්ලක් අපේ නැද්ද? ඒක තමයි කැමති වන්නා උදය. නමුත් ඒක අපිට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ කැමති වන්නා උදය ලැබෙන්නේ නැත්නම් ඒක මොකේද අයිති? ඒක දුක්ඛාරි සත්‍යයටයි අයිති. ඉතින් බුදුරජාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය විස්තර කරන තැන කියනවා කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධයි දුක. අන්නේ පංච උපාදානස්කන්ධ ගැන ලස්සන තොරතුරක් විස්තරයක් මේ දේශනාවේ සඳහන් වෙනවා. මේ දේශනාවේ නම මහා පුන්නමා සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර පූර්වාරාමයේදී විසාකා මහෝපාසිකා විසින් කරවන ලද පූර්වාරාමයේදී. පූර්වාරාම කියන්නේ පුංචි තැනක් නෙමෙයි. යට තට්ටුවේ කාමර 500ක්. උඩ තට්ටුවේ කාමර 500යි. කාමර 1000ක ගොඩනැගිල්ලක්. 1000ක් භික්ෂුන් වහන්සේලා ඒ පූර්වාරාමේ වැඩ සිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ පොහොය දවසක රාත්‍රී භික්ෂු සංඝයා සමග එලිමහනේ වාඩි වෙලා භාවනාවෙන් හිටියා. ඉතින් ඔබ දන්නවා මේ දහස් ගාණක් රැස් වුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ දොඩ ඉන්නේ නෑ. නිශ්ශබ්දයි. නිශ්ශබ්දයි. ඔබ වගේ. ඇයි? ඔබ වගේ නේ. නිශ්ශබ්දයි. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන කීර්තිරාවේ පැතිරලා තිබුණේ ශ්‍රාවකයෝ ගැන අන්න ඒකට. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවයට හරි කැමතියි. ඒ වගේම ශ්‍රාවකයනුත් නිශ්ශබ්දතාවයට කැමතියි. දවසක් නිගණ්ඨනාථ පුත්‍ර
ශිෂ්‍ය පිරිසත් එක්ක ඉන්නවා. මේ ගිහි එක්කෙනෙක් චිත්ත ගෘහපති. කල් වේලා තියෙන නිසා මං හොඳයි මේ නිගණ්ඨනාථ පුත්‍රගේ ආරාමයට මං යන්න ඕනේ කියලා ඒ ආරාමයට යන්න පිටත් වුණා. නිගණ්ඨනාථ පුත්‍ර දැක්කා. ඈතම දැක්ක චිත්ත ගෘහපති තමන්ගේ ස්ථානයේට එනවා. දැකලා පිරිසට කිව්වා ගෑනු ගා හිටපන් කිව්වා. ආන් එනවා කිව්වා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් එනවා කිව්වා. මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් හරියට නිශ්ශබ්දතාවයට කැමතියි කිව්වා. එතකොට මේ කෝලහල කිරිලි කෑ ගැහිලි දෙඩවිලි අරයා මෙහිමයි මෙයා මෙහිමයි කියන ඒවා මුකුත් නැහැ. ඒ මොකද හේතුව? අභ්‍යන්තරයේ හරයක් තියෙනවා. අභ්‍යන්තරයේ හරයක් තියෙනවා. අභ්‍යන්තරයේ හරේ මෝරන්න සද්ද බද්ද නැහැ. අභ්‍යන්තරය හිස් වුණාම සද්ද වැඩි. අභ්‍යන්තරයේ හරයක් තියෙනවා නම් නිශ්ශබ්දයි. ඉතින් ශ්‍රාවකයන් පුරා ඒක තිබුණා. නිශ්ශබ්දතාවය. ඉතින් භික්ෂුන් වහන්සේලා බොහෝම නිශ්ශබ්දතාවයෙන් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ නිතර අනුශාසනා කළා. භික්ෂුන් වහන්සේලාට කිව්වා සම්නිපතිතානං වූ භික්කවේ ද්වයං කරණීයං. මහණෙනි ඔබ රැස් වෙන වෙලාවට දෙකක් කරන්න. ධම්මීවා කතා එක්ක ධර්මයේ කතා කරන්න. අරියවා තුන්නී භාව. එහෙම නැත්නම් තමන්ගේ පාඩුවේ භාවනාව කරගෙන ඉන්න. මේ උපදේශ ඒ කාලේ දිවි හිමියෙන් මේ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කළා. ඉතින් උන්වහන්සේලාගේ ජීවිත පුරා මහා නිහඬතාවයක් තිබුණා. ඒ නිහඬතාවයට බය වුණා. දවසක් ඉස්සෙල්ලාම අජාසත් රජුරවන්ට ඔය ජීවක වෛද්‍යතුමා කියලා මේ බුදුරජාණන් වහන්සේව දකින්න ආසාවක් ඇති වුණා. පොයි දවසකේත් රෑ. ඉතින් මේගොල්ලෝ මහා රාජානුභාවයෙන් ජීවක අඹවණේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ පිටත් වුණා. ජීවක රජතුමාට කිව්වා රජතුමනි දහස් ගාණක් භික්ෂුන් වහන්සේලා ඉන්නවා කිව්වා මේ වෙලාවේ. ඉතින් මේ ඇතාගේ පිටින් බැහැලා දැන් යනවා. කිසිම සද්දයක් නැහැ. ශබ්දබද්ද නැහැ. රජතුමා බය වුණා ඒ නිශ්ශබ්දතාවයට. රජතුමා ජීවකට කිට්ටු කරලා අහනවා එම්බා ජීවකය නුඹ මාව සතුරන්ට පාවා දුන්නේ නැද්ද? හිතුවා මෙතන මේ ගෙනලා තියෙන්නේ උගුලක් කටවලා. දේවයන් වහන්සේ මා ඔබතුමා සතුරන්ට පාවා දුන්නා නෙවෙයි. දේවයන් වහන්සේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. අර පහන දැල් වෙන්නේ ආන් අර වැඩේ ඉන්නේ. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ඉන්නේ දහස් ගණනක් සංඝ පිරිස කිව්වා. මේ කියන සද්දයක් නැහැ. ඒ යුගය ඉවරයි. ඒ යුගය ඉවරයි. ඉතින් මේ රජුරෝ කියනවා හරි පුදුමයි කිව්වා. පුදුම නිශ්ශබ්දතාවයක්. අනේ මගේ පුතා උදේ භද්‍රත් මේ වගේ නිහඬ චරිතයක් ඇතුව ඉන්නවනම් කොච්චර හොඳද කියලා රජුරන්ට හිතුණා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා මාර්ගඵල ලැබුවේ මේ අභ්‍යන්තරයේ කලම්බාගෙන නෙමෙයි. මේ ගෝසා කරගෙන නෙමෙයි. අඬපෙර ගහගෙන කලකොලොප්පම් කරගෙන නෙමෙයි. මේ ධර්ම මාර්ගයේ තුල ශාන්තව පුහුණු වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග බොහෝම නිශ්ශබ්දව ශාන්තව සඳෙලි එලිමහනේ වැඩ සිටිද්දී භික්ෂුන් වහන්සේ නමක් හිටගත්තා. සංඝ පිරිස මැද්දේ බුදුරජාණන් වහන්සේට සිවුර ඒකාංශ කරලා වන්දනා කළා. වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනසේක් නම් ප්‍රශ්නයක් අහන්න අවසරද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව වාඩි වෙන්න. වාඩි වෙලා අහන්න. භික්ෂුන් වහන්සේ වාඩි වුණා. වාඩිලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ
පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේවා නේද? ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාරා උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ පහ නේද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුවේ හරි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ওই පහ තමයි. මොනවද මේ පහ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා ඒක අර ස්වාමීන් වහන්සේ අනුමෝදන් වුණා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය ඇහුවා. ඉතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයට මුල්ුණේ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධයට මුල්ුණේ මොකක්ද? ඉමේකෝ බික්ඛු පංච උපාදානස්කන්ධ ඡන්ද මූලක. භික්ෂුව මේ පංච උපාදානස්කන්ධයට මුල්ුණේ ආශාව. මොකද්ද මේ පංච උපාදානස්කන්ධයට මුල්ුණේ? ආශාව. එතකොට දැන් පංච උපාදානස්කන්ධය කිව්වේ මොනවද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. දැන් මේ එකක් එකක් ගන්න අපිට ඉස්සරහට විස්තර මේ සූත්‍රය තියෙනවා. අපි ඒක නිසා හිමීට ඉවසමින් ඒ සූත්‍රය දිගටම ඉගෙන ගමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් වදාලා මේ පංච උපාදානස්කන්ධයට මුල්ුණේ කුමක්ද? ආශාව මුල් වෙලා තමයි මේක පවතින්නේ. මොකක්ද? පංච උපාදානස්කන්ධය. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා. එහෙමනම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේකේ උපාදාන කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේද මේකේ උපාදානේ? එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් බැහැර වෙන දෙයක්ද? මොකක්ද මේ ප්‍රශ්නේ? පංච උපාදානස්කන්ධයේමද උපාදාන නැත්නම් ඒකෙන් බැහැර දෙයක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව පංච උපාදානස්කන්ධ නෙවෙයි උපාදාන. පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක්ුත් නොවේ. ඔන්න මතක තියාගන්න. උපාදාන කියලා කියන්නේ පංච උපාදානස්කන්ධත් නෙවෙයි. පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයක්ුත් නෙමෙයි. පංච උපාදානස්කන්ධ කෙරෙහි ඇති යම් ආශාවක් ඇද්ද? අන්න ඒකයි උපාදානය. පංච උපාදානස්කන්ධ කෙරෙහි යම් ආශාවක් ඇද්ද? යම් ඡන්ද රාගයක් ඇද්ද? යම් තෘෂ්ණාවක් ඇද්ද? මේ ආශාව කියන්නේ මොකද්ද? කැමැත්ත කියන්නේ මොකද්ද? සිත ඇදිලා යනවා. සිත ඇදිලා යනවා. සිත ඇදිලා යනවා ඒකෙන් ආස්වාදයක් විඳින්න කැමති වෙනවා. ඒක තමයි ආසාවක් තුලින් වෙන දේ. ආන් ඒකට අහු වෙලා තියෙනවා. ඒක තුල තමයි පංච උපාදානස්කන්ධේ උපාදාන බවට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ ආසාවල විවිධත්වයක් නැද්ද? මොකක්ද අහන්නේ? පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති ආසාවල විවිධත්වයක් නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා මහන්නේ. භික්ෂුව විවිධත්වයක් තියෙනවා. සමහරු කැමති මෙහෙම. සමහරු කියනවා අනේ මට අර જાති රූපයක් අනාගතයේ ලැබෙනවා නම් කියලා වෙනස් රූපයකට ආසා කරනවා. සමහර කෙනෙක් අනේ මට අනාගතයේ මේ සැප ලැබෙනවා නම් කියලා වෙනස් විඳීමකට ආසා කරනවා. සමහර කෙනෙක් අනේ මට අනාගතයේ මේ ස්වභාවයෙන් සංඥාවක් ඇත්නම් මට අනාගතයේ මේ සංස්කාරයක් නම් මට මේ જાති විඥානයක් ලැබෙනවා නම් කියලා
මේ එක එක විදිහේ විවිධත්වයක් ආසාවන් වල තියෙනවා. මේක තමයි කිව්වා පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි ඇති ආසාවේ තිබෙන විවිධත්වය. ඔබට හිතෙන්නේ මේක ඇත්තද බොරුද? ඇත්ත. සමහරු එක එකවට ආසයි නේ. එක එක જાතිය රූප ලබන්න ආසාව තියෙනවා. එක එක જાතිය සැප දුක් විඳින්න ආසාව තියෙනවා. එක එක විදිහේ හැඩරුව ඇති කරගන්න ආසාව තියෙනවා. එක එක විදිහේ සංස්කාර වලට ආසාව තියෙනවා. එක එක විදිහේ සිත් ඇති කරගන්න ආසාව තියෙනවා. මේක තමයි කිව්වා මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇති ඡන්ද රාගයේ විවිධත්වය. පංච උපාදානස්කන්ධයේ කෙරෙහි ඇති ආසාවේ විවිධත්වය. ඊළඟට මේ ස්වාමින් වහන්සේ අහනවා ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ කියන්නේ ඇයි? මොකක්ද ඇහුවේ? මේ පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ. ඒ රූප උපාදානස්කන්ධ. රූප උපාදානස්කන්ධ. වේදනා උපාදානස්කන්ධ. සංඥා උපාදානස්කන්ධ. සංස්කාර උපාදානස්කන්ධ. විඥාන උපාදානස්කන්ධ. එතකොට මෙතන වචනයක් තියෙන ස්කන්ධය කියලා. සාමාන්‍යයෙන් ස්කන්ධය කියන වචන අපි පාසල් යද්දී ඉගෙනගෙන තියෙනවා. එතන ස්කන්ධය කියන්නේ මොකද්ද? බරහ ස්කන්ධය කියලා අපි පාවිච්චි කරනවා නෙවෙයි. ඒක නෙමෙයි මේ කියන්නේ. මෙතන ස්කන්ධය කියලා කියන්නේ මේෙන් අහගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව, පින්වත් භික්ෂුව යම් කිසි රූපයක් අතීත, අනාගත, වර්තමාන වෙයිද? ඒ කිව්වේ අතීතයේ නිරුද්ධ වී ගිය රූපයක් ඇද්ද? අනාගතේ හට නොගත් රූපයක් ඇද්ද? වර්තමානයේ හට අරගෙන තියෙන රූපයක් ඇද්ද? තමා තුල වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වූ යම් රූපයක් ඇද්ද? ළඟ රූපයක් ඇද්ද? අයං රූපකන්ධෝ. මේක තමයි රූප ස්කන්ධය. එතකොට බුදුරජාණන් වහන්සේ ස්කන්ධය කියන වචනේ හොඳ ලස්සනට තෝරනවා. මොකද්ද? යම් රූපයක් අතීතයේ නිරුද්ධ වී ගිය යම් රූපයක් ඇද්ද? හට නොගත් අනාගතයේ යම් රූපයක් ඇද්ද? හටගත් වර්තමානයේ යම් රූපයක් ඇද්ද? මේ කතා කරන්නේ කුමක් ගැනද? කාලය. ඊළඟට උන්වහන්සේ කතා කරනවා තව ආකාර 8ක්. මොකද්ද? අජත්තං වා. අජත්තං වා කිව්වේ තමායයි සලකන යම් රූපයක් ඇද්ද? ඊළඟට බහිද්ධාවා. තමාගෙන් බාහිර යම් රූපයක් ඇද්ද? එතකොට කීයද එතන? 2යි. අතන කාලය 3යි. ඒ 3 අපි අයින් කරමු. 2යි. ඊළඟට ඕලාරිකං වා. ඕලාරික කිව්වේ ගොරෝසු. ගොරෝසු යම් රූපයක් ඇද්ද? සුකුමං වා. සුකුම කිව්වේ සියුම් යම් රූපයක් ඇද්ද? හීනං වා. හීන කිව්වේ ලාමක පහත් යම් රූපයක් ඇද්ද? පණීතං වා. උසස් රූපයක් ඇද්ද? එතකොට කීයද? 6යි නේ. දුර යම් රූපයක් ඇද්ද? 7යි. ළඟ යම් රූපයක් ඇද්ද? 8යි. එතකොට අතන 3යි. 11යි. එතකොට මේ කාලය සහ අවකාශය තුල පවතිනා වූ යම් රූපයක් ඇද්ද? මේකට තමයි ස්කන්ධ කියලා කියන්නේ. ඒතකොට මෙච්චර පළල් අර්ථයක් ස්කන්ධ කියන වචනෙට වෙන කොහේවත් උගන්වන්නේ නැහැ. එතකොට මේකෙන් මේකට අහු නොවිච්ච තැනක් නැහැ. දැන් ගත්තොත් එහෙම ආධ්‍යාත්ම වේවා අජත්තං වා. ආධ්‍යාත්මික තමයයි සලකන. තමාගෙන් බාහිරිකෝත් ඒකේ සීමාවක් තියනවද? නැහැ. ළඟට ගොරෝසු. දැන් අපිට තියෙන මේ රූපේ මොන රූපයද? ගොරෝසු රූපයක් ඇද්ද? සියුම් වූ. දැන් සියුම් රූප තියෙනවනේ දෙවියන්ට, බඹුන්ට ඔක්කොම සියුම් රූප තියෙන්නේ. ඒ සියුම් රූපත් ස්කන්ධ. ඊළඟ හීන. හීන කියේ මේ කාම ධාතුවේ තියෙන හීන වූ රූප. එතකොට රූප ධාතුවේ අරූප ධාතුවේ තියෙන්නේ ප්‍රනීත වූ රූප. එතකොට හීන ප්‍රනීත යම් රූපයක් ඇද්ද? ඊළඟට දුර කිව්වම සීමාවක් නැහැ.
ලෝකේ කොහේ හරි දුර යම් රූපයක් ඇද්ද? ළඟපාත යම් රූපයක් ඇද්ද? ඒ සෑම රූපයක්ම රූප ස්කන්ධයයි. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළා එතකොට රූප ස්කන්ධය කියන්නේ ඒ නිසා. එතකොට රූප ස්කන්ධය කියලා කිව්වම ඔබට මතක් වෙන්න ඕනේ මේ රූප ස්කන්ධය කියලා කියන්නේ අතීත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා, ආධ්‍යාත්ම වේවා, බාහිර වේවා, ගොරෝසු වේවා, සියුම් වේවා, තීන වේවා, ප්‍රණීත වේවා, දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද ඒකටයි මේ රූපස්කන්ධය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා වේදනා ස්කන්ධය කියලා කියන්නේ අතීතයේ නිරුද්ධ වී ගිය යම්කිසි විඳීමක් ඇද්ද? හට නොගත් අනාගතයේ යම්කිසි විඳීමක් ඇද්ද? වර්තමානයේ යම් විඳීමක් ඇද්ද? තමා තුළ යම් විඳීමක් ඇද්ද? තමාගෙන් බාහිර යම් විඳීමක් ඇද්ද? ගොරෝසු යම් විඳීමක් ඇද්ද? සියුම් විඳීමක් ඇද්ද? හීන වූ විඳීමක් ඇද්ද? ප්‍රණීත විඳීමක් ඇද්ද? දුර විඳීමක් ඇද්ද? ළඟ විඳීමක් ඇද්ද? මේක තමයි වේදනා ස්කන්ධය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා භික්ෂුව සංඥා ස්කන්ධ කියන්නේ මේකයි. අතීතේ නිරුද්ධ වෙගී යම් සංඥාවක් ඇද්ද? තාම හට අරගෙන නැති සංඥාවක් ඇද්ද? වර්තමානයේ හටගෙන තිබෙන සංඥාවක් ඇද්ද? තමායයි සලකන සංඥාවක් ඇද්ද? තමාගින් බාහිර යම් සංඥාවක් ඇද්ද? ගොරෝසු සංඥා ඇද්ද? සියුම් සංඥා ඇද්ද? හීන වූ සංඥා ඇද්ද? ප්‍රණීත වූ සංඥා ඇද්ද? දුර යම් සංඥාවක් ඇද්ද? ළඟ යම් සංඥාවක් ඇද්ද? මේක තමයි සංඥා ස්කන්ධය. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා අතීතේ නිරුද්ධ වෙගී යම් සංස්කාර ඇද්ද? දැන් අපේ ජීවිතවල ගත්තොත් එහෙම අතීතේ නිරුද්ධ වී ගිය සංස්කාර තියෙනවද නැද්ද? අතීතේ සංස්කාර නිරුද්ධ වෙලා තියෙන ගොඩක්. දැන් කලින් ජීවිතවල යම් යම් ජීවිත ගත කරන ඒ ඔක්කොම නිරුද්ධ වී ගිය සංස්කාර. අතීතේ නිරුද්ධ වී ගිය අනාගතේ හට නොගත් සංස්කාර තියෙනවා. මේ වර්තමානයේ තියෙනවා හටගත්තු සංස්කාර. තමායයි සලකන සංස්කාර. තමාගෙන් බාහිර සංස්කාර. ගොරෝසු සංස්කාර, සියුම් සංස්කාර, හීන වූ සංස්කාර, ප්‍රණීත වූ සංස්කාර, දුර යම් සංස්කාරයක් ඇද්ද? ළඟ යම් සංස්කාරයක් ඇද්ද? මේ සෑම සංස්කාරයක්ම සංස්කාර ස්කන්ධයයි. දැන් එතකොට බලන්න දුක කියන එක කොච්චර පළල් එකක්ද? දැන් මේ විස්තර කරන්නේ මොකද්ද? දුකට අයිති දේවල් නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව අතීතේ නිරුද්ධ වී ගිය යම් විඥානයක් ඇද්ද? අනාගතේ හට නොගත් යම් විඥානයක් ඇද්ද? වර්තමානයේ හටගෙන තිබෙන යම් විඥානයක් ඇද්ද? තමායයි සලකන විඥානයක් ඇද්ද? තමාගෙන් බාහිර යම් විඥානයක් ඇද්ද? ගුරුසු යම් විඥානයක් ඇද්ද? සියුම් යම් විඥානයක් ඇද්ද? හීන වූ විඥානයක් ඇද්ද? ප්‍රණීත වූ විඥානයක් ඇද්ද? දුර වූ විඥානයක් ඇද්ද? ළඟ විඥානයක් ඇද්ද? ඒක තමයි විඥාන ස්කන්ධය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ කෙටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධ තමයි දුක. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන් තමයි දුක. එහෙමනම් මේ දුක තියෙනවා අතීතේ නිරුද්ධ වී ගියපු දේ තුල. හට නොගත් අනාගතේ හටගත් වර්තමානයේ ලෝකේ යම් තැනක යම් පංච උපාදානස්කන්ධයක් තමායයි සලකනවාද එතන දුක තියෙනවා. තමාගේ බාහිර යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද එතනත් දුක තියෙනවා. ගුරුසු යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද එතනත් තියෙන්නේ දුක. සියුම් යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද එතන තියෙන්නේ දුක. හීන යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද එතන තියෙන්නේ දුක. ප්‍රණීත යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද එතන තියෙන්නේ දුක. දුර යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද එතන තියෙන්නේ දුක. ළඟ යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද එතන තියෙන්නේ දුක. එහෙනම්
මේ දුක ওই විදිහට පූර්ණව අවබෝධ කරොත් තමයි සම්පූර්ණ මෙයාගේ ජීවිතයේ වෙන කොහෙවත් උපතක් කරා හැදෙන්නේ නැතුව එයා නිදහස් වෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් හිතන්නේ කොහොමද? මෙතන හොඳ නෑ, අතන හොඳයි. අද හරි නෑ, හෙට හොඳයි. මේ ජීවිතේ හරි නෑ, ඊළඟ ආත්මේ හොඳයි. මේ වගේ අපි හැමතිස්සෙම බාහිර යම්කිසි විදියකින් මෙලව වේවා, පරලෝ වේවා, හොඳයි කියලා හිත පිහිටවනවා. නමුත් මේ පංච උපාදානස්කන්ධය ගැන අපිට ඇත්ත අවබෝධ වුණොත් මේ හැමතැනම තියෙන එකම ස්වභාවයයි කියලා එදාට අපි මේ හිත පිහිටවන එක හිස් දෙයක් කියලා තේරුම් අරගෙන හිත නොපිහිටවන්න උවමනා කරන ආකාරයට ධර්මයේ දියුණු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ ස්වාමින් වහන්සේ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ රූපස්කන්ධය කියලා එකක් ගැන අපි කතා කරන්න හේතුුනේ මොනවද? රූපස්කන්ධය කියලා දෙයක් ගැන කතා කරන්න හේතුුනේ මොනවද? බුදුරජාණන් වහන්සේ වදාලා, භික්ෂුව, රූපස්කන්ධය ගැන කතා කරන්න හේතුුනේ සතර මහා භූත. සතර මහා භූත තමයි හේතුුනේ. මොනවද සතර මහා භූත කියන්නේ? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මොනවාද පඨවි ධාතුව කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධ කරන්න කිව්වේ? පඨවි ධාතුව කියලා කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නාහරවැල්, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලදුව, බඩදිව, පෙනහළු, ආමාශය, කුඩා බඩවැල, මහා බඩවැල, අසුචි, ඉස්මොල. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආපෝ ධාතු හැටියට පෙන්වුවේ පිට, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තේජෝ ධාතුව කියලා පෙන්වන්නේ මොකද්ද? යම් ආහාරයක් වැළඳු අනුභව කලියන් ආහාරයක් යමකින් දිරවයිද ඒ තේජෝ ධාතුවයි. යමකින් පැසවයිද ඒ තේජෝ ධාතුවයි. යමකින් මේ ශරීරයේ මෝරයිද තේජෝ ධාතුවයි. යමකින් මුහුකුරායයිද තේජෝ ධාතුවයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වායෝ ධාතුව. මොකද වායෝ ධාතුව? උද්දංගමා වාත, උඩු අතට එන වාතය. අදෝගමා වාත, යටි අතට යන වාතය. කොට්ඨාසය වාත, ශරීරයේ කොටස් වල තිබෙන වාතය. කුච්චිසය වාත, බඩ ඇතුලේ ඇති වාතය. අංගමංගානුසාරී වාත, ශරීරේ පුරා එහිමේ විසිර යන්නා වූ වාතය. ආශ්වාස ප්‍රශ්වාස. මේව තමයි කිව්වා වායෝ ධාතුව. ඒව තමයි කිව්වා මේ රූපස්කන්ධය කියලා එකක් ගැන කතා කරන්න හේතු උනේ. රූපස්කන්ධය කියලා කතා කරන්න හේතු උනේ ඕක කිව්වා. එතකොට දැන් ඔබ කියන්නේ මේ රූපස්කන්ධයක් ආධ්‍යාත්මික වශයෙන් Tamanට එකිනෙකාට නැද්ද? බාහිර නැද්ද? එහෙනම් මේ තියෙන්නේ රූප උපාදානස්කන්ධය. ඉතින් මේකට අලුම් කරනවා නම් ඒ සතරමා ධාතුන්ට යම් ඇල්මක් ඇද්ද? සතරමා ධාතුන් කිරියම් චන්දරාගයක් ඇද්ද? ඒක තමයි රූපස්කන්ධය කෙරෙහි ඇති උපාදානයි. ඊට පස්සේ ඒකේ තමයි අර පුද්ගලික ප්‍රතිරූපේ මවාගෙන ඉන්නේ. ඒක තමයි යා පුද්ගලික ප්‍රතිරූපේ පවත්තමින් තෘප්තියක් ලබන්න මහන්සි ගන්නෙ. ඒකට තමයි මුලා වෙන්නේ. ඒකට තමයි රැවටෙන්නේ. ඒක රැකගන්න තමයි මහන්සි ගන්නෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි වේදනා ස්කන්ධය ගැන කතා බස් කිරීමට හේතු වුණේ කුමක්ද? දැන් අපි ගත්තොත් ඒ කියපු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු නැත්තම් රූපයක් කියලා කතා කරන දෙයක් තියෙනවද? නෑනේ.
බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව ගැන භික්ෂුව වේදනා ස්කන්ධයට හේතුව ස්පර්ශයයි. මොකක්ද හේතුව? ස්පර්ශයයි. එතකොට මේ ස්පර්ශය කියන වචනේ දැන් බුදුරජාණන් වහන්සේ රූප ගැන හොඳ ලස්සන උපමාවක් තියෙනවා. උන්වහන්සේ රූප ගැන උපමාව තමයි මේ රූපය පෙන බෝලයක් වගේ කිව්වා. පෙන බෝලේ ලස්සනට තියෙනවා. පෙන බෝලේ ලස්සනට තිබ්බට මොනවද තියෙන්නේ? පෙන. හැඩට තියෙනවා. පෙන ගුලිය. නමුත් කාලයක් යනකොට ඒක ඇකිලිලා ගිහිල්ලා පෙන ටික සම්පූර්ණ නැති වෙනවා. ඒ වගේ කාලය ලස්සනට ඉන්නවා මෙයා. රූපේ ආස්වාදයේ තියෙනවනේ කාලයකට. මේක කතා කරනවා. බලනවා හැරි බලනවා. ලස්සන. කොණ්ඩි. යන හැඩ. ඇස්. අම්මෝ දත්වල ලස්සන. මම කියනවා ඇඟිලි ලස්සන. ලස්සන. ඔන්න දැන් එයා ටික වයසට යනවා. දැන් 40 පහිනවා. දැන් හැරි බලන ගතිය අඩු වෙනවා මිනිසුන්ගේ. ඊට පස්සේ 60 වෙනවා. ඊට පස්සේ යාගේ දත් එක ගැලවිලා යනවා. කොණ්ඩේ ඔක්කොම හැලිලා යනවා. ඇස් නොපෙනී යනවා. කන් නැසී යනවා. හම රැලි වැටෙනවා. දැන් මෙයාට අවුරුදු 80 85 90 වෙනවා. දැන් කවුරුත් බලනවද? ඉවරයි ඒක. එහෙමම දිරලා ගිහිල්ලා මැරිලා යනවා පෙන ගුලියක් වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ රූපය පෙන ගුලියක් වගේ දකින්න සමර්ථ වෙච්ච දවසට අපි මේකෙන් නිදහස් වෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළ විඳීම අපි සැපත් විඳිනවා, දුකත් විඳිනවා, මධ්‍යස්ථ විඳීමත් විඳිනවා. එතකොට මේ ඕනෑම සැප වේවා, දුක වේවා, මධ්‍යස්ථ විඳීම වේවා බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද මේකට හේතුව? ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳීම තියෙන්නේ. ස්පර්ශයෙන් විඳීම තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට තෝරලා දෙනවා මේ ස්පර්ශය ගැන. ස්පර්ශය ඇති වෙනවා 6 ආකාරයෙන්. කොහොමද? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. මොකද්ද මේ ස්පර්ශය කියන එකේ තේරුම? ස්පර්ශය කියන්නේ එකතු වෙනවා. සංගති සමவாயෝ. පෙන්ලා තියෙන එකට එකතු වෙනවා. මොනවද එකට එකතු වෙන්නේ? ඇහෙන් රූපයක් දකිනකොට දැන් ඔන්න ඇහැ තියෙනවා. දැන් ඇහැ හට අරන් තියෙන මොනවෙන්ද අපි දැන් ඉගෙනගෙන තියෙනවානේ. නාම රූපයෙන් හටගත්තු දෙයක් තමයි ඇහැ. නාම රූපයෙන් හටගත්තු දෙයක් තමයි කන. නාම රූපයෙන් හටගත්තු දෙයක් තමයි නාසය. නාම රූපයෙන් හටගත්තු දෙයක් තමයි දිව. නාම රූපයෙන් හටගත්තු දෙයක් තමයි කය. අපි හොඳට මතක තියාගන්න ඕනේ ඇහැ වගේම, කන වගේම, නාසය වගේම, දිව වගේම, ශරීරයේ වගේම දෙයක් තමයි නාම රූපයෙන් හටගත්තු දෙයක් තමයි මනස. ඇහැ හසුරවන්නේ යම් විදියකින්ද? දැන් ඇහෙන් මොකද්ද අපි කරන්නේ? ඇහි කෘත්‍යය මොකද්ද? රූප දැකීම. කනේ කෘත්‍යය මොකද්ද? ශබ්දය ඇසීම. නාසයේ කෘත්‍යය මොකද්ද? ගඳ සුවඳ දැනීම. දිවේ කෘත්‍යය මොකද්ද? රස දැනීම. ශරීරයේ කෘත්‍යය මොකද්ද? ස්පර්ශය දැන ගැනීම. මනසේ කෘත්‍යය මොකද්ද? අරමුණු සිතීම. එතකොට ඇහැ වගේම අනිත්‍ය එකක් මනස. ඇහැ වගේම ඉන්ද්‍රියක් මනස. ඇහැ සංවර කරන්න පුළුවන්ද බැරිද? ඇහැ සංවර කරන්න පුළුවන්. දැන් අපි මෙහෙම යනවා. යනකොට මේ ඇහැ පැත්තේ නොමනාදයක් පේනවා. දැන් අපිට බැලුවොත් අසංවර වෙනවා. අපි බැලුවම අහක බලා ගන්නවා. සංවර කළාද නැද්ද ඇහැ? සංවර කළා. ඉස්සරහට එනකොට අපිට පේනවා අසංවර දෙයක්. බිම් බලා ගන්නවා. සංවර කළාද නැද්ද? මනසත් එහෙම සංවර කරන්න පුළුවන්. ඔන්න කලින් අපිට එකක ඇහෙනවා. ඇහෙනකොට අපිට ඕනනම් අහන්න පුළුවන්, ඕනනම් අහන්න නැතුව ඉන්නත් උනම් සංවර කරන්න පුළුවන්. ඒ වගේ තමයි මනසත් සංවර කරන්න පුළුවන්. එතකොට මේ ඇහැ කන නාසය දිවකය මනස කියන ඒවා නාම රූපෙන් හැදිලා තියෙන්නේ.
ඒතර නාම රූපයෙන් හැදිච්ච ඇහැකට උපද්දවන්න පුළුවන් නාම රූප වලින් හැදෙනවා විතරයි. ඒක තේරුම් ගන්න. නාම රූප වලින් හැදිච්ච ඇහැකට මොනවද උපද්දවන්න පුළුවන්? දැන් අපි ගත්තොත් ලීයකින් හැදිච්ච දෙයකට යකඩයක් උපද්දවන්න පුළුවන්ද? ඒකට පුළුවන් ලීයක් විතරයි. දැන් ගහක තියෙනවා නම් ලීයකින් හැදිච්ච දෙයක් මේ ගහට පුළුවන් ඒ ගහේම දෙයක් නිපදවන්න විතරයි. ඊට වෙනස් එකක් කරන්න බෑ. ඒ වගේ නාම රූපයෙන් හැදිච්ච ඇහැකට පුළුවන් නාම රූපේ වලට අයිති දේවල් විතරයි හදන්න පුළුවන්. එතකොට ඇහැකට ඇහි කෘත්‍ය මොකද්ද? රූප. එහෙනම් ඇහැට රූප අරමුණු වෙනවා. අරමුණු වෙනකොට නාම රූපයෙන් හැදිච්ච ඇහැ තුල විඥානේ හට ගන්නවා. එහෙනම් ඇහැ තුල විඥානේ හටගන්න හේතුව මොකද්ද? නාම රූපයෙන් හැදිච්ච ඇහැක් වීම. තේරුණාද කියපේක? කන තුල විඥානේ හටගන්න හේතුව මොකද්ද? නාම රූපයෙන් හටගත්තු කනක් තිබීම. නාම රූපයෙන් හටගත්තු කනක් නැත්තම් කනේ විඥානේ හටගන්නේ නැහැ. නාම රූපයෙන් හටගත්තු නාසයක් නැත්තම් නාසයේ විඥානේ හටගන්නේත් නැහැ. නාම රූපයෙන් හටගත්තු දිවක් නැත්නම් දිවේ විඥානේ හටගන්නේත් නැහැ. නාම රූපයෙන් හටගත්තු ශරීරයක් නැත්නම් ශාරීරික විඥානේ හටගන්නේ නැහැ. නාම රූපයෙන් හටගත්තු හිතක් නැත්නම් හිතේ විඥානේ හටගන්නේත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඇහෙන් රූපයක් දකිනකොට ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා. මොකද්ද වෙන්නේ? ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා. ඒක තමයි ඇහි ස්පර්ශය. කනෙන් ශබ්දයක් අහනකොට මොකද වෙන්නේ? කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙනවා. නාසයේ මේ ස්පර්ශය කියන්නේ මොකද්ද? නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙනවා. දිවේ ස්පර්ශ කියන්නේ මොකද්ද? දිවයි රසයයි විඥානයයි එකතු වෙනවා. කයේ ස්පර්ශ කියන්නේ මොකද්ද? කයයි පහසයි විඥානයයි එකතු වෙනවා. මනසේ ස්පර්ශ කියන්නේ මොකද්ද? මනසයි අරමුණුයි විඥානයයි එකතු වෙනවා. මනසයි අරමුණුයි විඥානයයි එකතු වෙනවා. මේ ස්පර්ශය. එතකොට ඇහැයි රූපයයි විඥානයයි එකතු වුණොත් තමයි විඳින්නේ. තේරුණාද කියපේක? ඇහැයි රූපයයි විඥානයයි එකතු වුණොත් තමයි විඳීමක් හටගන්නේ. දැන් අපිට ස්පර්ශය එකපාරට හොයන්න බෑ. ස්පර්ශය තේරෙන්නේ අපිට එකපාරට තේරෙන්නේ විඳීම. එතකොට අපි හඳුනා ගන්න ඕනේ මේ විඳින්නේ මේ කරුණු එකතු වීම නිසා. දැන් එතකොට අපිට ඇහැට රූපක් අපි ගත්තොත් ඔන්න ලස්සන කෙනෙක් අපිට පේනවා. ඔන්න ඇහෙන් රූපයක් දැක්කා. මොකක්ද උනේ? ඇහැයි රූපයයි විඥානය එකතු වුණා. එතකොට ලස්සන එකක් නම් මොකක්ද ඇති වෙන්නේ අපිට? සතුටක්. සැපසහගත විඳීමක්. මොකද හේතු වුණේ ඒකට ඒ විඳීම ස්පර්ශයේ සැපසහගතයි. අපිට පේනවා කැත එක්කෙනෙක්, විරූපී එක්කෙනෙක්. ජරාව නාගෙන ඉන්න එක්කෙනෙක් පේනවා. එතකොට අපිට ඒක රූපේ. ඔන්න ඇහැට ඒක පෙවුණා. එතකොට ඇහැයි රූපය විඥානය එකතු වුණා. එතකොට එතන තියෙන්නේ සැපසහගත ස්පර්ශයක්ද දුක්සහගත ස්පර්ශයක්ද? එතකොටම අපිට විඳීමක් ඇති වෙනවා. හැබැයි ඒ විඳීම ප්‍රියමනාප විඳීමක් නෙවෙයි. අප්‍රිය විඳීමක්. අපිට වෙන්නේ නැද්ද මේක? වෙනවනේ. දැන් එතකොට බලන්න මෙහෙම ක්ෂණෙන් ඒක වෙනවා. මේ ස්පර්ශය ඇති වෙනවා මේ නැති වෙනවා. මේ විඳීම ඇති වෙනවා මේ නැති වෙනවා. එතකොට ස්පර්ශය කියන එක වේගෙන් වෙනස් වෙනවා. ස්පර්ශي වේගෙන් වෙනස් වෙන්න නම් ස්පර්ශයට හේතු වෙච්ච කරුණු තුනම වේගෙන් වෙනස් වෙන්න ඕනේ. නේද? එතකොට ස්පර්ශයට හේතු වුණා නම් ඇහැ දැන් ඇහෙන් රූපයක් දැක්ක. ඇහැ වෙනස් වෙන්නේ නැත්නම් අපිට වෙන මොකුත් පේන්නේ නැහැ නේද? දැන් අපි ගත්තොත් පින්තූරයක්. දැන් අපි උදාහරණයක් ගමු. මෙතන පිළිමහස් වැඩ ඉන්නෝනේ. දැන් ඕන අපිට පිළිමහසි උඩට තියෙනවා මුතු කුඩයක් කියලා. දැන් ඕන අපි මුතු කුඩේ දිහා බැලුවා. දැන් ඇහැ වෙනස් වෙන්නේ නැත්නම් අපිට වෙන මොකුත් පේන්නේ නැහැ. ඇහැ තියෙන්නේ එතන විතරද? ඇහැ වෙනස් වෙනවන්න පල්ලෙහාට යනවා ඇහැ. එතකොට පහළ පේනවා. අපිට හිතනවා බුදු පිළිමහස බලන්න. එතකොට ඇහැ තව වෙනස් වෙනවා. එතකොට අපි සිතෙන් මෙහෙවනවා. එතකොට විඥානය වැඩ කරනවා. මෙහෙම තමයි අපි රූප බලන්නේ.
ශබ්ද අහන්නෙත් එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශය තමයි විඳීමට හේතුව. එතකොට සැප විඳීම ඇති වෙනවා. දැන් සමහර අවස්ථාවල වෙනවා අපි ඔහි බලාගෙන ඉන්නවා. 아무තු ප්‍රීතියකුත් නැහැ. 아무තු දුකකුත් නැහැ. එතකොට විඳින්නේ මේ වෙලාවට මොකද්ද? මධ්‍යස්ථ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සැප විඳීම ඇති වෙනකොට හිතට රාගය ඇති වෙනවා. සැප විඳීම ඇති වෙනකොට මොකක්ද ඇති වෙන්නේ? රාගය ඇති වෙනවා. දුක් විඳීම ඇති වෙනකොට ද්වේෂය ඇති වෙනවා. මධ්‍යස්ථ විඳීම ඇති වෙනකොට මුලා වෙනවා. මේක තමයි විඳීමත් එක්ක තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ ස්වාමීන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වේදනාවට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළ උපමාව. ඔන්න වතුරක් තියෙනවා. පොකුණක්. වහිනවා ලොකු වෙහි බින්දු වැටෙනවා. ඔබ දැකලා ඇති. මොකද වෙන්නේ? ඔව් මේ පොකුණට වෙහි බින්දු මෙහෙම වැටෙනවා දීප බුලක් හට ගන්නවා. ඊළඟ වෙහි බින්දු වැටෙනවා. එතකොට හට ගන්න දීප බුල මොකද වෙන්නේ? ඒ තැනම බිඳිලා යනවා. මේ වගේ තමයි ස්පර්ශය. ඒ ස්පර්ශය හට අරගෙන ඒක අනිත්‍යයකට විදීම ඉවරයි. ඊළඟ එක ස්පර්ශයට ගිහිල්ලා ඉවරයි හිත. එතකොට එතන ඒ විදීම ඇති වෙනවා. මේ වගේ විදීම දිය බුබුලක් ඇති වෙනවා නැති වෙනවා වගේ දැක්ක දවසට මේ විදීමට අපි ඇලෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සංඥා. ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සංඥාව ඇති වෙන්නේ සංඥාව ඇති වෙන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා භික්ෂුව සංඥාව ඇතිවන්නේ ස්පර්ශයෙන්මයි. සංඥාව කියේ මොකද්ද? හඳුනා ගන්නවා. අපි ඇස් දෙකෙන් හඳුනා ගන්නවා රූප. කනෙන් හඳුනා ගන්නවා ශබ්ද. දැන් ඔන්න මම උදාහරණයක් කියන්නේ දැන් ඔන්න අපි මෙතන ඉන්නවා. දැන් අපිට පිටිපස්ස පේන්නේ නැහැ නේ. තාප්පෙන් එහා පැත්ත. පේනවද? පේන්නේ නැහැ. අපි මේ තාප්පෙන් එහා පැත්තේ අපි කියමු හරකෙක් කෑ ගහනවා. දැන් එතකොට මේ පැත්තේ ඉන්න අපිට ඇහෙන්නේ හඬ. ශබ්දේ. එතකොට අපිට ශබ්දය ඇහෙනකොට හිතේ ඇති වෙන්නේ මොකද්ද? හරකගේ සංඥාව නේද? එතකොට ඒක තමයි ශබ්ද සංඥාව. තේරුණාද කීපේක? අධිකම් පිටිපස්සේ සීනුවක් ගහනවා ඇහෙනවා. දැන් අපිට පේන්නේ නැහැ. එතකොට හිතේ තියෙන මොකද්ද? සීනුවක්. හැබැයි මේ සංඥාව හැම විටම වරදින සුළු එකක්. මොකද අපි හිතාගෙන ඉන්නක නෙමෙයි ඒ ඇහෙනකට හිතාගෙන ඉන්න එක නෙමෙයි දැක්කාම පේන්නේ. අපි හිතේ නැවිච්ච එක නෙමෙයි දැක්කාම පේන්නේ. එහෙම නැද්ද? තියෙනවනේ. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංඥාව හැමතිස්සෙම වරදින සුළු එකක්. මොකද්ද සංඥාවේ උපමාව? මිරිගුව වගේ. මිරිගුව කියන එක හැමතිස්සෙම වරදින සුළු එකක් නේද? ඇයි මේ පේනවා මේ නැහැ. මේ පේනවා මේ නැහැ. මේ පේනවා මේ නැහැ. මේ හිතාගෙන ඉන්නවා ජලයේ තියෙනවා කියලා. එතනද ගියාම ජලයේ නැහැ. මේ වගේ තමයි සංඥාව. ශබ්ද අනුසාරයෙන් මැවෙනවා සංඥාව. ඒකත් හරි මායාකාරී. එතකොට ඒ වගේම මේ ගඳ සුවඳ අඳුනා ගන්නවා. දැන් ඔන්න අපි ඔන්න දැන් ඉන්නවා. ඕන්න බැදුම් සුවඳක් එනවා. එතකොට මොකද කරන්නේ? දෙයට ඉවලනවා. බැදුමක් කියලා. එතකොට මොකද වෙන්නේ? කටට මොකද වෙන්නේ? මේ කොහෙවත් තියෙන සුවඳකට මේ එතකොට මොකද්ද මේ ඇතිවෙච්ච පරිවර්තනය? මෙහෙම හුළඟේ ගියා ගහගෙන. බලන්නේ එතකොට අපි මොනතරම් මේ වැඩ ගොඩක් මේක ඇතුලේ සිද්ධ වෙනවද? ලේසි නෑ මේකෙන් ගැලවෙන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ශබ්ද සංඥාව, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. පොට්ටබ්බ සංඥා කියන්නේ කයට පහස ගැන අපි හඳුනා ගැනීම. ඊළඟට ධම්ම සංඥා කිව්වේ මනසට එන අරමුණු. දැන් මේ හැම එකටම හැබැයි මේ හොඳට මතක තියාගන්න ඕනේ. දැන් මම කියවනේ ඇස කන නාසය දිවකය මනස කියලා ඉන්ද්‍රිය හය. දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට මට මතක හිටිට උන්නාබ කියන බ්‍රාහ්මණය ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මේ ඇහැ කන නාසය දිව කය කියන මේ පහ වෙනත් එකිනෙකට වෙනස් වූ අරමුණු ගන්න පහක්. එකිනෙකට
වෙනස් වූ අරමුණු ගන්න පහන්. ඒ කිව්වේ මොකද්ද? ඇහින් කරන්නේ රූපي දකින්න එක. කනින් කරන්නේ ශබ්දය අහන එක. නාසයෙන් කරන්නේ ගඳ සුවඳ දැනගන්න එක. දිවෙන් කරන්නේ රස දැනගන්න එක. කයෙන් කරන්නේ පහස දැනගන්න. අහනවා ස්වාමීනි මේ එකිනෙකට වෙනස් වූ අරමුණු ගන්න ඔය පහට පිහිට මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ඔය පහට ඇස කන නාසය දිවකය කියන පහට පිහිට මනස. දැන් බලන්න ඇහෙන් රූපයක් දැක්කම අපිට හිතෙන් සිහි කරන්න බැරිද? දැක්කනේ මනස සම්බන්ධයි. එතකොට කනෙන් ශබ්දයක් ඇහුවමත් එහෙමයි. නාසයෙන් ආග්‍රහණය කළාමත් එහෙමයි. දිවෙන් රස විඳාමත් එහෙමයි. කයෙන් පහස ලැබුවාමත් එහෙමයි. මනස සම්බන්ධයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මනසට ඇති පිහිට මොකද්ද? අන්න උත්තරي ලැබුණා. සිහිය. මනසට ඇති පිහිට සිහිය. ඉතින් මේ ඔන්නෝය ආයතන හයත් එක්ක තමයි සම්බන්ධ වෙලා මේ සංඥාව ස්පර්ශයෙන් හටගන්නේ. ඊට පස්සේ ආවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සංස්කාර වලට හේතුව මොකද්ද කියලා. සංස්කාර වලට හේතුවත් ස්පර්ශයයි කිව්වා. මෙතන සංස්කාර කියන්නේ මතක තියාගන්න ඕනේ අපි. චේතනාව. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා රූප සංචේතනා. රූප සංචේතනා කියන්නේ ඇහෙන් රූපයක් දැක්කා මේ දැක්කා වූ රූපය ගැන චේතනා ඇති වෙනවා. ඒක රූප සංචේතනා. කනෙන් ශබ්දයක් ඇහුවට පස්සේ අහපු ශබ්දය ගැන චේතන ඇති වෙනවා. ඒක ශබ්ද සංචේතනා. නාසයට ගඳ සුවඳ ආග්‍රහණය කළාම ඒ ගඳ සුවඳ ගැන චේතන ඇති වෙනවා. ඒක ගන්ධ සංචේතනා. දිවට රස දැනුණාම ඒ රසය ගැන චේතන ඇති වෙනවා. ඒක රස සංචේතනා. කායට ස්පර්ශය ඇති වුණාම ඒ ස්පර්ශය ඇති වෙච්ච ඒ අරමුණ ඒ ස්පර්ශය ගැන චේතන ඇති වෙනවා. ඒක පොට්ටබ්බ සංචේතනා. මනසට අරමුණු හිතෙනවා. ඒ හිතන අරමුණු සම්බන්ධයෙන් අපිට චේතනා ඇති වෙනවා. ඒක තමයි ධම්ම සංචේතනා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒකට හේතුවත් ස්පර්ශය කිව්වා. එතකොට මේ විඳීම, හඳුනා ගැනීම, සංස්කාර මේ තුනටම හේතුව මොකද්ද? ස්පර්ශය. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෝ හේතුකෝ පච්චයෝ විඥානක්ඛන්දස්ස පඤ්ඤාපනායාති. ස්වාමීනි විඥානස්කන්ධේ පැනවීමට විඥානස්කන්ධයක් ගැන කතා බස් කිරීමට හේතු උනේ කවර හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව විඥානය ගැන කතා කරන්න හේතු උනේ නාම රූප. දැක්කද මං කියන්නේ නාම රූප නිසා ඇහැ හට අරන් තිනවා. ඇහි විඥානය හටගන්නේ නිසා. ඇහැ නාම රූප වලින් හැදිලා නැත්තම් ඇහි විඥානය හටගන්නේ නැහැ. කන නාම රූප වලින් හැදිලා නැත්තම් කනේ විඥානය හටගන්නේ නැහැ. නාසය නාම රූප වලින් හැදිලා නැත්තම් නාසයේ විඥානය හටගන්නේ නැහැ. දිව නාම රූප වලින් හැදිලා නැත්තම් දිවේ විඥානය හටගන්නේ නැහැ. කය නාම රූප වලින් හැදිලා නැත්තම් කය විඥානය හටගන්නේ නැහැ. මනස නාම රූප වලින් හැදිලා නැත්තම් මනසේ විඥානයක් හටගන්නේ නැහැ. විඥානය කියන එක දැන් මනස සංවර කරන්න පුළුවන්. විඥානය කියන එක මනසට වඩා වෙනස්. දැන් මනස සංවර කරන්න පුළුවන්. ඇහැ සංවර කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කන සංවර කරන්න පුළුවන්. නාසය සංවර කරන්න පුළුවන්. දිව සංවර කරන්න පුළුවන්. කය සංවර කරන්න පුළුවන්. මනස සංවර කරන්න පුළුවන්. විඥාණයෙන් කරන්නේ මොකද්ද එතකොට? ඇහැයි රූපයයි විඥානය එකතු කරලා දෙනවා. එතන ඉඳලා දැන් ඇහැයි රූපයයි විඥානය එකතු වුණාට පස්සේ ඇස අසංවර නම් අර විඥානේ සකස් වෙන්නේ අසංවර වූ ඇහි ක්‍රියාකාරීත්වය අනුවයි. කන අසංවර නම් විඥානේ සකස් වෙන්නේ අසංවර වූ කනේ ක්‍රියාකාරීත්වය අනුවයි. නාසය අසංවර නම් විඥානේ සකස් වන්නේ අසංවර වූ නාසයේ ක්‍රියාකාරී අනුවයි. දිව අසංවර නම් විඥානේ සකස් වෙන්නේ අසංවර වූ දිවේ ක්‍රියාකාරීත්වය අනුවයි. කය අසංවර නම් විඥානේ සකස් වෙන්නේ අසංවර වූ කයේ ක්‍රියාකාරීත්වය අනුවයි. මනස අසංවර නම්
විඥානයේ සකස් වන්නේ මානසික ක්‍රියාකාරීත්වය අනුවයි. අසංවරකමේ ක්‍රියාව. මොකද හේතුව? දැන් ඔබට දැන් මතක තියාගන්න වේදනා විඳීම. විඳීමට හේතුව මොකද්ද? ස්පර්ශය. එතකොට ස්පර්ශය මොනවද තියෙන්නේ? අපි හැම ගම්මු. ඇසයි, රූපයයි, විඥානය. එහෙනම් විඳීමක් තියෙනකොට එතන විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙනවා. හඳුනා ගන්නවා සංඥාව. ඒකේ හේතුව මොකද්ද? ස්පර්ශය. ඇහැයි රූපයයි විඥානය එතනදී. එහෙනම් හඳුනා ගන්නකොටත් විඥානයේ ක්‍රියාත්මක වීම තියෙනවා. ඊළඟට සංස්කාර චේතනා. චේතනාවට හේතුව මොකද්ද? ස්පර්ශය. චේතනා ඇති වෙනකොටත් විඥානයේ ක්‍රියාත්මක වීම තියෙනවා. එහෙනම් මේ විඳලා හඳුනාගෙන චේතනා පහල කරලා අකුසල රැස් කළොත් අන්න විඥානයේ විදිහට හැදි හැදි යනවා. තේරුණාද කීපේක? දැන් ඊට පස්සේ කෙනෙක් මෙතන මැරුණොත් අර සකස් වෙච්ච විඥාණයට අනුව තමයි උපතක් කරා යන්නේ. අපේ කැමැත්තට නෙමෙයි. දැන් තේරුණාද කීපේක? දැන් යා පෞරස් කරගෙන හිටියොත් වචනෙන්, කයින්, මනසෙන් ඒ පවට අනුව විඥාණය හැදිලා තියෙන්නේ. ඒක තමයි උපත කරා යන්නේ. දැන් තේරුණාද මේ ආත්මික ක්‍රියාකාරීත්වයක් නෙමෙයි තියෙන්නේ. මේ කර්මානුරූපව සකස් වෙනකොට විපාක දෙන්න ඊට අනුව යන්නේ. හොඳට මේක අනාත්මය හොඳට පැහැදිලි වෙනවා. හොඳට නුවණින් විමසනකොට. එතකොට මේ විදිහට විඥානේ ක්‍රියාත්මක වෙන්නේ ওই විදිහට. බුදුරජාණන් වහන්සේගෙන් එක තැනක මම මතකයි තියෙනවා මහණෙනි මේ තණ්හාව විසින් කරන්නේ මෙලව පරලොව මහනවා කියන එකට මූට්ටු කරනවා. තණ්හාවට පාවිච්චි කරන බුදුරජාණන් වහන්සේ වචන. දැන් අපේ ඇටසැකේ මේ හිස් කබලේ තියෙනවා. මේ හිස් කබලේ තියෙන සමහර ඇට පතුරු එකට මූට්ටු වෙලා. ඒකට පාවිච්චි කරනවා සිබ්බණී කියලා. එතකොට ඒ වචනේම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා තෘෂ්ණාවට. තණ්හාවෙන් කරන්නේ මේ ජීවිතේ ඊළඟ ජීවිතයට යා කරනවා. කොහොමද යා කරන්නේ? තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව. භවපච්චය ජාති. යා කරනවා මේ ජීවිතෙන් ඊළඟ ජීවිතයට යා කළා දෙනවා. ඒතර යා වෙන්නේ විඥානයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය ගැන විස්තර කළාට පස්සේ එක තැනක බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා මහණෙනි මේ එතකොට පංච උපාදානස්කන්ධයට කියනවා නමක් සක්කාය. මොකද්ද පංච උපාදානස්කන්ධයට කියන්නේ? සක්කාය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. පරියාය නාමයක්. සක්කාය. මේ පංච උපාදානස්කන්ධය තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හිතලා මතවාදී වශයෙන් බැඳෙනවා. ඒක සක්කාය දිට්ඨි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ ස්වාමීන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? මොකක්ද ඇසූ ප්‍රශ්නය? සක්කාය දිට්ඨිය අපි මේ උපැන්න සහතිකෙන් බෞද්ධ වෙච්ච පමණින් සක්කාය දිට්ඨිය නැතු යනවද? නෑ. සක්කාය දිට්ඨිය නැතු යන්නේ දුක්ඛාරි සත්‍ය. ඔව් දුක්ඛ අවබෝධ වීම තුල. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව අශෘතවත් පුතඥයෙක් ඉන්නවා. මේ අශෘතවත් පුතඥයා ආර්යයන් වහන්සේලා අඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂත් නැහැ. ආර්ය ධර්මයේ හික්මිලත් නැහැ. සත්පුරුෂයන් අඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයට දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මිලත් නැහැ. අන්නේ අශෘත පුතඥයා රූපය ආත්මය කියලා හිතාගෙන ඉන්නවා. ඒ අශෘත පුතඥයා දෘෂ්ටියක් ඇති කරගෙන ඉන්නවා මොකද්ද? රූපේ ආත්මයයි කියලා. ඒක මොකද්ද කියේ? තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා රූපය ගැන හිතාගෙන ඉන්නවා. එහෙම නැත්නම් හිතාගෙන ඉන්නවා තමාගේ වශයෙන් ගන්න පුළුවන් දෙයක් තමන් ළඟ තියෙනවා. ඒක මේ රූපයෙන් හැදිච්ච දෙයක්. ඊළඟට හිතනවා නෑ මේ ආත්මයක් කියලා දෙයක් තියෙනවා. ආත්මයේ ඇතුලේ තමයි රූපේ තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා නෑ මේ රූපය ඇතුලේ තමයි
කොහෙන් හරි කැරකි ගන්න හදන මොකද්ද? තමාගේ වසඟේ පාත්තන්න පුළුවන් කියන දෘෂ්ටිය. ඒකට හේතුව තමයි මේ අසුත්ව පුතඥය සත්පුරුෂ ධර්මය දන්නේ නැතිකම. එහෙම නැත්නම් යා ගන්නවා විඳීම ආත්මයයි කියලා. එහෙම නැත්නම් ගන්නවා විඳීමෙන් හැදිච්ච දෙයක් තමයි මේ ආත්මය කියලා. එහෙම නැත්නම් ගන්නවා ආත්මය තුල විඳීම තියෙනවා. එහෙම නැත්නම් ගන්නවා විඳීම තුල ආත්මය තියෙනවා. එහෙම නැත්නම් යා ගන්නවා සංඥාව තමයි ආත්මය. එහෙම නැත්නම් ගන්නවා සංඥාවෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් ගන්නවා ආත්මය තුල තමයි සංඥාව තියෙන්නේ. සංඥාව තුල තමයි ආත්මය තියෙන්නේ. එහෙම නැත්නම් ගන්නවා සංස්කාර. සංස්කාර තමයි ආත්මය. සංස්කාර වලින් තමයි ආත්මය හැදිලා තියෙන්නේ. ආත්මය තුල තමයි සංස්කාර තියෙන්නේ. සංස්කාර තුල තමයි ආත්මය තියෙන්නේ. එහෙම නැත්නම් ගන්නවා විඥාණය තමයි ආත්මය. විඥාණයෙන් තමයි ආත්මය හැදිලා තියෙන්නේ. ආත්මය තුල විඥාණය තියෙනවා. විඥාණය තුල ආත්මය. කොහොම හරි මෙයාට ඕනේ මොකද්ද? ආත්මයක්. ඒ මොකද හේතුව? අර පුද්ගලි ප්‍රතිරූපේ පවත්වන්න. පුද්ගල ප්‍රතිරූපේ ගෙනියන්න බෑ ආත්ම දෘෂ්ටියක් නැතුව. ආත්ම දෘෂ්ටියෙන් තෘප්තිය ලබ තමයි මේක ගෙනියන්න තියෙන්නේ. ඉතින් මේක සිඳ බිඳගෙන යන්න අර ප්‍රඥාවන්ත කෙනා මේ තේරුම් ගන්නවා නෝනෙන් විමසනකොට මේකේ ආත්මයක් නෑ, මේකේ තියෙන්නේ මේ හේතුඵල ධමයක් විතරයි කියලා. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සක්කාදිට්ඨි නැති වෙන්නේ කොහොමද? භික්ෂුව ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්. මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලාව හඳුන්වනවා. ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂයන් වහන්සේලා අඳුනනවා. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. මෙයා ගන්නෙ නෑ රූපේ ආත්මයයි කියන අදහස් ගන්නෑ. ඒ හේතුව එයා රූපේ මොකද්ද කියලා දන්නවා. ආත්මේ රූපෙන් හැදිලා තියෙනව ගන්නෙත් නෑ. ඒ මොකද? එයා රූපේ මොකද්ද කියලා දන්නවා. ආත්මය තුල රූපේ තියෙනවා කියලා ගන්නෙත් නෑ. එයා දන්නවා රූපයේ ස්වභාවය. රූපේ තුල ආත්මය තියෙනවා කියලා ගන්නෙත් නෑ. එයා දන්නවා රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් කියලා. ඉනිසේ රූපේ ආත්මය කියන දෘෂ්ටියට එන්නේ නෑ. ඒකට හේතුව මොකද? එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එයා ඒක අවබෝධ කරලා. ඊළඟට මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විඳීම ආත්මය කියලා ගන්නෑ. ඇයි? එයා අවබෝධයෙන්ම දන්නවා ස්පර්ශයෙන් විඳීම හට ගන්නවා. ස්පර්ශය පැවතුනොත් විඳීම පවතිනවා. ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට විඳීම නිරුද්ධ වෙනවා. එහෙනම් විඳීම කියන්නේ ස්පර්ශයෙන් හට ගන්නා අනිත්‍ය දෙයක් කියලා දන්න නිසා එයා විඳීම ආත්මයයි කියලා ගන්නෑ. ආත්මයේ විඳීමකින් හැදිලා තියෙනවා කියලා ගන්නෑ. ආත්මය තුල විඳීම තියෙනවා කියලා ගන්නෙ නෑ. විඳීම තුල ආත්මය තියෙනවා කියලා ගන්නෑ. ඊළඟට එයා සංඥාව ආත්මය කියලා ගන්නෑ. මොකද හේතුව? එයා දන්නවා මේ සංඥාව කියන එක. එයා දන්නවා සංඥා හයක් තියෙනවා. මොනවද හය? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මෙයා දන්නා මේ සංඥා හයම හටගන්නේ ස්පර්ශයෙන්. ඒ හයම විනාශ වෙනවා ස්පර්ශය වෙනස් වෙද්දී. ඒ හයම නැති වෙනවා ස්පර්ශය නැති වෙද්දී. එවනම් මේ සංඥාව ආත්මීය වශයෙන් ගන්න ඒකේ දෙයක් නැහැ කියලා අවබෝධ කරගන්නවා. සංස්කාර, චේතනා. එයා දන්නවා නම් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ චේතනාව හටගන්නේ ස්පර්ශයෙන් කියලා. එතකොට අනිත්‍ය වූ ස්පර්ශයෙන් හටගන්නා වූ චේතනාවත් අනිත්‍යයි කියලා දන්නවා. ඒ නිසා සංස්කාර ආත්මය කියලා ගන්නෙ නෑ. සංස්කාර වලින් හැදිච්ච ආත්මයක් තියෙනවා කියලා ගන්නෙ නෑ. ආත්මය තුල සංස්කාර තියෙනවා කියලා ගන්නෙ නෑ. සංස්කාර තුල ආත්මයක් තියෙනවා කියලා ගන්නෙ නෑ. ඊළඟට විඥානයි. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා විඥානය කියන එක හැදිලා තියෙන්නේ
නාම රූප වලින්. එහෙනම් නාම රූප වලින් හැදිච්ච අනිත්‍ය වූ ස්වභාවයක් තමයි විඥානය කියන්නේ. නාම රූප නිරුද්ධ වෙච්ච වෙලාවට විඥානේ නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේ විඥානය කියන එක මේ සකස් වෙන දේවල් නිසා සකස් වෙන ඒවා නිරුද්ධ වීමෙන් නිරුද්ධ වීන ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා තේරුම් ගත්තා නම් විඥානීය ආත්මය කියලා ගන්නෑ. ආත්මේ විඥාණයෙන් හැදුණා කියලා ගන්නෙත් නෑ. ආත්මය තුල විඥානය තියෙනවා කියලා ගන්නෙත් නෑ. විඥානය තුල ගන්නෙත් නෑ. එයා සක්කාය දිට්ඨි නිදහස්. එහෙනම් සක්කාය දිට්ඨි නිදහස් වෙන්න නම් එයා හොඳට තේරුම් ගන්න ඕනේ මොනවද? පංච උපාදානස්කන්ධය. දැන් ඊකනේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ධාතු ආයතන වඩන්න කියලා. එහෙනම් අපි ඉස්සල්ලාම දුරු කරගන්න තියෙන්නේ තෘෂ්ණාවද සක්කාය දිට්ඨියද? ගොඩක් අය දන්නේ නැහැ මේක. හුඟක් අය හිතාගෙන ඉස්සල්ලාම නැති වෙන්නේ තණ්හාව කියලා. ඉස්සල්ලාම තණ්හාව නැති කරන්න බෑ. ඉස්සෙල්ලා නැති වෙන්න ඕනේ මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නැති වුනහම තමයි හේතුඵල ධම ප්‍රකටව පේන්නේ. හේතුඵල ධම ප්‍රකටව පේන්නේ සක්කාය දිට්ඨිය නැති වුනහම. සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ මොකද්ද? හේතුඵල ධම. මේ හේතුන් නිසා ඵල හට ගන්නා වූ ධර්මතාවයක් තියෙනවා. ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ ඵල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක තමයි මේකේ තියෙන චිත්‍රය. ඇත්ත ස්වභාවය. ඒතර මේ ඇත්ත ස්වභාවයේ දකිනතුරු එයා ඉන්නේ සක්කාය දිට්ඨියේ. සක්කාය දිට්ඨිය නැතුව යනවා ඒ ඇත්ත ස්වභාවය ශ්‍රාවකයා අවබෝධ කළාම. ඊට පස්සේ ශ්‍රාවකයා දන්නා හේතු නිසා හට ගන්නා වූ දේවල් තමයි මේ හේතු නැති වෙච්ච දවසට මේ ඵල එහෙනම් ආත්මේ කතාව ඉවරයි එතනින්. එතකොට සක්කාය දිට්ඨිය නිදහස් වේ විදිහට කියනවා නිදහස් වෙන්නේ. එහෙමනම් කෙනෙකුට අනේ මට සෝවාන් වෙන්න ඕනේ කොහොම හරි වෙයිද ඔක? කොහොම හරි කරන්න බෑ කාටවත්. ධර්ම මාර්ගය යන්න ඕන නම් මොකක්ද එයා කරන්න ඕනේ? ආනන්ද හාමුදුරුවෝ විස්තර කරනවා හරි ලස්සන උපමාවක්. සීක සූත්‍රයේ. කිකිලි වගේ ඉන්න කියනවා. කිකිලි වගේ. පුළුවන්ද? කිකිලි වගේ ඉන්න කියන්නේ ඔන්න කිකිලි බිත්තර දානවා. දැන් කිකිලි බිත්තර දැම්මට පස්සේ කිකිලිගේ හිතේ තියෙන්න ඕනේ මොකද්ද? බිත්තරේ රැකීම. ඒතර කිකිලි මොකද්ද කරන්න ඕනේ නිතර? බිත්තරේ රකින්න එක. කිකිලි බිත්තරේ රකින්නකට කිකිලිට කරන්න තියෙන එච්චරයි. ආයෙ කිකිලි කෑ ගගා ඉඳලා හරියනද? දැන් බලාපල්ලා තව ටික දවසකින් පැටව වෙනවා. කෑ ගගා ඉන්නවා කිකිලි බිත්තර නොරැක. ඒක කිකිලි අනිත්‍යයට කියන අනේ කොහොම හරි මේ පැටව ටික එළියට ගන්න ඕනේ. පැටව ටික එළියට ගන්න ඕනේ කියන හැබැයි බිත්තර රකින්නේ නැහැ. පැටව එළියට එයිද? නෑ. කිකිලි කරන්න ඕනේ මොකද්ද? බිත්තරේ රකින්න එක විතරයි. කිකිලිට කරන්න තියෙන එච්චරයි. කිකිලි බිත්තරේ රකින්නකොට මොකද වෙන්නේ? ඒ බිත්තරේ ඒ කිකිලි රකින්න නිසා ඒ බිත්තරේ රත් වෙනවා. ඒ බිත්තරේ රත් වෙලා ඒ කිකිලිගේ උණුසුම තුල අර බිත්තරේ අභ්‍යන්තරව මෝරනවා. අභ්‍යන්තර බිත්තරේ මෝරලා හිට පැටියා ඉන්න සුදුසු විදියට බිත්තරේ සකස් වුණාම කිකිලිට අමුතෙන් කියන්න දෙයක් නෑ. කිකිලි හැමදාම බිත්තරේ දැකලා පැටිය වරු කියලා කියනවද? එහෙම එන්නේ නෑ. අනේ පැටිය වරු පැටිය කිව්වට එන්නේ නෑ. මොකද්ද වෙන්න ඕනේ? කිකිලිට තියෙන බිත්තරේ වෙලාවට පැටියා තුඩ හිල් කරගෙන එළියට එනවා. ඒ වගේ සක්කාය දිට්ඨිය නිදහස් වෙන කෙනෙක් අනේ මම නම් කොහොම හරි සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න ඕනේ කිව්වට ඒ එක වචනයක් කියන්න ඕනේ නැහැ. එයාට තියෙන්නේ නුවණින් විමසීම විතරයි. එයා නුවණින් විමස යනකට යම් දවසක එයාට තේරුණොත් මේ රූපේ මේ දේශනාවේ තියෙන විදියමයි මේ රූපේ ස්වභාවය. විදියම ස්පර්ශයෙන්මයි හටගන්නේ. ස්පර්ශයෙන්මයි සංඥාව හටගන්නේ. ස්පර්ශයෙන්මයි සංස්කාර හටගන්නේ. ස්පර්ශයෙන්මයි විඥානය හටගන්නේ. නාම රූපයෙන්මයි විඥානය හටගන්නේ. මෙයා වෙනස් වීමෙන් මෙයා වෙනස් වෙනවා. මේක නැති වීමෙන් මේක නැති වෙනවා කියලා තේරුණොත් සක්කාය දිට්ඨියක හිටින විදියක් නැහැ නේද? ඉතින් මේ කවදාවත් අනේ මට සක්කාය දිට්ඨිය නැති වේවා.
එහෙම එකක් නෑ මේකේ. දැන් මේ බුද්ධ දේශනාවේ මෙච්චර තේරුවේ මං. මේ බුද්ධ දේශනාවෙන් අහනවා සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද? ඉතින් කියනවා මෙහෙමයි මෙයා පිළිගන්නේ නැහැ කියන පංච උපාදානස්කන්ධය තුල ආත්මයක් පිළිගන්නේ නැත්නම් මෙයා ඒ ගැන මේ නුවණින් විමසලා අවබෝධ කරගන්න. දැන් බලන්න මේව ඇහුවේ නැත්තම් අපිට පුළුවන් සක්කාය දිට්ඨියෙන් ගැලවෙන්න. මෙලෝ හතරක් අපි මේක දන්නේ නැතුව අපි ඔන්න භාවනා කරනවා. භාවනා කළා මේ සක්කාය දිට්ඨිය දුරු වේවා කියලා පතල භාවනා කරනවා. සමාධිය වැඩිලා ඔය මොකක් හරි වෙයි. ඊට පස්සේ අපි රැවටි සක්කාය දිට්ඨිය දුරුනා කියලා. ඒකත් රැවටීමටම අයිති එකක් මිසක් සක්කාය දිට්ඨියට මොකවත් වෙන්නේ නැහැ. අන්න සක්කාය දිට්ඨිය නැති වෙන්න නම් පංච උපාදානස්කන්ධය අවබෝධ වෙන්න ඕනේ. ඒකට මේ පංච උපාදානස්කන්ධයේ පටිච්චසමුප්පාදේ ආයතන ආදී නෝනින් විමසන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ හරි පැහැදිලි. බුදුරජාන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ රූපේ වේදනාවේ සංඥාවේ සංස්කාරවල විඥානේ ආස්වාදයේ මොකද්ද කියලා අහනවා. ඉතින් කියනවා භික්ෂුව මේ රූපේ නිසා සැප ඇති වෙනවා. රූපේ නිසා සැප සතුට ඇති වෙනවා. ඒක තමයි ආස්වාදේ. විඳීම නිසා සැප සතුට ඇති වෙනවා. ඒක තමයි විඳීමේ ආස්වාදේ. සංඥාව නිසා සැප සතුට ඇති වෙනවා. ඒක තමයි සංඥාවේ ආස්වාදේ. සංස්කාර නිසා සැප සතුට ඇති වෙනවා. ඒක තමයි සංස්කාරවල ආස්වාදේ. විඥානයේ නිසා සැප සතුට ඇති වෙනවා. ඒක තමයි විඥානේ. එහෙනම් මේ ආස්වාදේ කියන්නේ ඒවයේ තියෙන ස්වාභාවික ලක්ෂණයක්. රූපේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාර විඥානයේ තියෙන ස්වාභාවික ලක්ෂණයක් තමයි ආස්වාදේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ රූපේ ආදීනය මොකද්ද? වේදනාවේ ආදීනය මොකද්ද? සංඥාවේ ආදීනය මොකද්ද? සංස්කාරයේ ආදීනව මොකද්ද? විඥානයේ ආදීනව මොකද්ද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා භික්ෂුව රූපේ ආදීනව තමයි මේ රූපේ අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයට ආйти. විඳීම අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයට ආйти. සංඥාව අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයට ආйти. සංස්කාර අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයට ආйти. විඥානයේ අනිත්‍යයි, දුකයි, වෙනස් වෙන ස්වභාවයට ආйти. ඕක තමයි කියනවා ආදීනව. එහෙනම් අපි තේරුම් ගන්න මේ රූපේ ආස්වාදයකුත් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය ආස්වාදය මොකද? සැප සතුට ලැබීම. ආදීනවයකුත් තියෙනවා. මොකක්ද ආදීනවේ? අනිත්‍යයි, වෙනස් වෙනවා, දුකයි. මේක තමයි ආදීනව. ඊළඟට අහනවා ස්වාමීනි මේ රූපයෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? වේදනාවෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? සංඥාවෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? සංස්කාර වලින් නිදහස් වෙනවා කියන්නේ විඥානෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව යම් කෙනෙක් මේ රූපේට තියෙන ආශාව දුරු කර ගන්නවා නම් එයා රූපෙන් නිදහස්. විඳීමට තියෙන ආශාව දුරු කර ගන්නවා නම් විඳීමෙන් නිදහස්. සංඥාවට තියෙන ආශාව දුරු කර ගන්නවා නම් සංඥාවෙන් නිදහස්. සංස්කාර වලට තියෙන ආශාව දුරු කර ගන්නවා නම් සංස්කාර වලින් නිදහස්. විඥාණයට තියෙන ආශාව දුරු කර ගන්නවා නම් විඥාණයෙන් නිදහස්. දැන් බලන්න දැන් මේ ආශාව දුරු කර ගන්නවා කියන කාරණේ තමයි නිස්සරණය, නිදහස් වීම. එතකොට අපි එකක් තේරුම් ගන්න ඕනේ. රූපී ආස්වාදයක් තියෙනවා. වේදනාවේ ආස්වාදයක් තියෙනවා. සංඥාවේ ආස්වාදයක් තියෙනවා. සංස්කාරේ ආස්වාදයක් තියෙනවා. විඥානේ ආස්වාදයක් තියෙනවා. මේ පහේම ආස්වාදේ වගේම ආදීනවයකුත් තියෙනවා. ඒ වගේම මේ පහ කිරීම අපේ හිතේ යම් ආසාවක් ඇද්ද ඒ ආසාව නැති කර ගන්නත් පුළුවන්. මෙන්න මේක තමයි මේකෙන් අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අහනවා ස්වාමීනි අරහත් වීමට මේ විඥානයේ සහිත මේ ජීවිතය ගැන මේ ශරීරය ගැන බාහිර සියලුම අරමුණු ගැන මම කියන අදහසින් තොරව මගේ කියන අදහසින් තොරව ඒ කියන්නේ
මම මාගේ කියන මාන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙන්න මොකද්ද කරන්න ඕන කියලා අහනවා. කොහොමද මේක දකින්න ඕන කියලා අහනවා. ඒ භික්ෂුන් වහන්සේ අහනවා මේ රහත් වෙන්න අහන්නේ උපදෙස්. අහනවා මේ විඥානයේ සහිත මේ ශරීරය ගැනත් බාහිර යම් නිමිතියක්ද අරමුණු යද්ද මේ අරමුණු ගැනත් මේ මමත්වයෙන් හැදිච්ච යම් මාන්නයක් තියනවාද මේ මාන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙනකන් මේ අවබෝධය දියුණු කරන්න දකින්න ඕනේ කොහොමද කියලා හෙව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වඩන එක කියනවා. ඒක විස්තර කරනවා. භික්ෂු යම් රූපයක් අතීතයේ නිරුද්ධ වුණාද? අනාගතේ හටගත්තේ නැද්ද? වර්තමානයේ හටගෙන තියෙනවාද? තමයයි සලකන යම් රූපයක් ඇද්ද? බාහිර යම් රූපයක් ඇද්ද? ගොරෝසු යම් රූපයක් ඇද්ද? සියුම් යම් රූපයක් ඇද්ද? හීන යම් රූපයක් ඇද්ද? ප්‍රණීත යම් රූපයක් ඇද්ද? දුර යම් රූපයක් ඇද්ද? ළඟ යම් රූපයක් ඇද්ද? ඒ සෑම රූපයක්ම අනිත්‍යයි. මේ රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා හොඳට දියුණු කරපු ප්‍රඥාවෙන් බලන්න කිව්වා. මේකෙන් ගැලවෙන්න නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විඳීම ගැනත් කිව්වා. විඳීම ගැනත් කිව්වා දියුණු කරපු ප්‍රඥාවෙන් අතීතේ නිරුද්ධ වේගී යම් විඳීමක් ඇද්ද? අනාගතේ හට නොගත් යම් විඳීමක් ඇද්ද? වර්තමානයේ හටගෙන තිබෙන යම් විඳීමක් ඇද්ද? ආධ්‍යාත්මික යම් විඳීමක් ඇද්ද? බාහිර යම් විඳීමක් ඇද්ද? ගොරෝසු යම් විඳීමක් ඇද්ද? සියුම් යම් විඳීමක් ඇද්ද? හීන යම් විඳීමක් ඇද්ද? ප්‍රණීත යම් විඳීමක් ඇද්ද? දුර යම් විඳීමක් ඇද්ද? ළඟ විඳීමක් ඇද්ද? මේ සෑම විඳීමක්ම අනිත්‍යයි. මේවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා බලන්න. දැන් බලන්න සක්කාදිට්ඨිය දුරු කරපු එක්කෙනාට මේක කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. සක්කාදිට්ඨිය දුරු කරපු එක්කෙනාට මේක කරන්න පුළුවන්. සක්කාදිට්ඨිය දුරු කරපු නැති එක්කෙනා හැමතිස්සෙම පැටලෙනවා ආත්ම දෘෂ්ටිය. එතකොට බුදුරජාණන් වහන්සේ සංඥාවත් ඒ විදිහටම බලන්න කිව්වා. සංස්කාරත් ඒ විදිහටම බලන්න කිව්වා. විඥානියත් ඒ විදිහටම බලන්න කිව්වා. එතකොට උතන හිටියා සක්කාය දිට්ඨිය තියෙන වික්ෂුවක් දුරු කරපු නැති. ඒ වික්ෂුව කියනවා අප්පා එහෙමනම් ඔය කියන හැටියට රූපෙත් අනාත්මයි. වේදනත් අනාත්මයි. සංඥාවත් අනාත්මයි. සංස්කාරත් අනාත්මයි. විඥාණය ඔය කියන හැටියට මේ ඔක්කොම අනාත්මයි. එහෙමනම් දැන් මෙයා හිතනවා මේ අනාත්මව කරපු කියාපු මේ කර්ම මේ ස්පර්ශ වෙන්නේ මොන ආත්මෙටද? දැක්කනේ සක්කාය දිට්ඨිය නිසා එයාට ගැලවෙන්න බැරි මොකෙන්ද? ආත්ම දෘෂ්ටියෙන්. කැරකි ඉන්න මොකේද? දැන් එයා කල්පනා කරනවා මේ එයා හිතුවා එතකොට පංච උපාදානස්කන්ධෙන් තොර වූ ආත්මයක් තියෙනවා කියලා. එයා මොකද කළේ? කල්පනා කරන රූපෙත් අනාත්මලු. වේදනාවත් අනාත්මලු. සංඥාවත් අනාත්මලු. සංස්කාරත් අනාත්මලු. විඥානයත් එහෙමනම් මේ අනාත්මව කරපු දේවල් විඳවන්නේ කොයි ආත්මෙන්ද? බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ විස්තර කරද්දී හැම භික්ෂුවකගේම හිත දිහා බල බල මේක කරන්නේ. උන්වහන්සේ දන්නවා දැන් මෙච්චර ප්‍රමාණයක් මේක අවබෝධ කරනවා. දැන් අසවල් එක්කිනා දැන් මේ තත්ත්වෙට හිත අවබෝධය ගෙනියනවා. මේක නම් මෙහෙම කරනවා කියලා උන්වහන්සේ දන්නවා ඔක්කොම. උන්වහන්සේ දැක්කා මේක. මේ හාමුදුරුවෝ හිත ආපු එක. බුදුරජාණන් වහන්සේ වදාලා මෙතනත් ඉන්නවා කිව්ව හිස් පුද්ගලෙක්. මේ හිස් පුද්ගලයා අවිද්‍යාව තුල ඒකෙව ඉන්නේ. අවිද්‍යාවේ බැසගෙන තණ්හාවෙන් අධිපති වෙලා මේ පුද්ගලයා හිතට අරගෙන ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදයට ඉක්මවා හිතනවා කිව්වා. දැන් ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදේ ඉක්මවා හිතනවා කිව්ව මෙහෙම හිතනවා කිව්වා. අඩේ අප්පා රූපේ අනාත්මයිලු. වේදනාව අනාත්මයිලු. සංඥාව අනාත්මයිලු. සංස්කාර අනාත්මයිලු. විඥානේ අනාත්මයිලු. අනාත්මයෙන් කරපු කර්මයේ විපාක දෙන්නේ මොන ආත්මයේද? මේ පුද්ගලයා මෙහෙම හිතනවා කිව්ව දැන්.
දැන් මේ බණ අහා එතකොට අරයා පැටළුණිය මොකේද? ආත්ම දෘෂ්ටියේ. එහෙමනම් අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන අය ඉදත් ඉඳලා තියෙනවා. බලන්න බුදුරජාන් වහන්සේ උ දැකලා උන්වහන්සේ ළඟ මහාන වෙලා මේ රහතන් වහන්සේලා ළඟ වාඩි වෙලා ඉඳලා පිරිස මැද්දේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා පටිච්ච විනීතා කෝමේ තුම්මේ භික්ඛවේ తත්‍ර తත්‍ර ධම්මේසු මහණෙනි මා විසින් ප්‍රකාශ කරන ඒ ධර්මයන් නුවණින් විමසීමස නෙමෙයිද හික්මෙන්නේ මා විසින් ප්‍රකාශ කරන ධර්මයන් ඒ ධර්මයන් නුවණින් විමසීමස නෙමෙයිද හික්මෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා තංකින් මඤ්ඤත භික්ඛවේ මොකද්ද මහණෙනි මේ ගැන කියන්නේ මේ රූපය නිට්ටයද අනිත්‍යද ස්වාමීනි රූපය අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද ස්වාමීනි යමක් අනිත්‍ය නම් දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට ආйти නම් ඒ බඳු දේ ඒ අනිත්‍ය වූ දුක් වූ වෙනස් වෙන ස්වභාවයට ආйти දේ මේක මගේ මේ මම මේ මාගේ ආත්මය කියලා දකින්න එක හරිද ස්වාමීනි ඒක වැරදි මහණෙනි මේ වේදනාව නිට්ටයද අනිත්‍යද ස්වාමීනි වේදනාවත් අනිත්‍යයි මහණෙනි සංඥාව නිට්ටයද අනිත්‍යද ස්වාමීනි සංඥාවත් අනිත්‍යයි මහණෙනි සංස්කාර නිට්ටයද අනිත්‍යද ස්වාමීනි සංස්කාරත් අනිත්‍යයි මහණෙනි විඥාණය නිට්ටයද අනිත්‍යද ස්වාමීනි විඥාණය අනිත්‍යයි මහණෙනි යමක් අනිත්‍ය නම් සැපයිද ඒක දුකයිද ස්වාමීනි ඒක දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට ආйти නම් ඒක මම මගේ ආත්මය කියලා දැක්කොත් හරිද ස්වාමීනි එහෙම දැක්කොත් ඒක වැරද්දක් එහෙනම් මහණෙනි යම් රූපයක් අතීතේ නිරුද්ධ වුණාද අනාගතේ හටගෙන නැද්ද වර්තමානයේ හටගෙන තිබෙනවාද තමායයි සලකනවාද තමාගෙන් බාහිරයයි සලකනවාද ගොරෝසුයයි සලකනවාද සියුම්යයි සලකනවාද හීනයයි සලකනවාද ප්‍රණීතයයි සලකනවාද යම් රූපයක් දුර ඇද්ද ළඟ ඇද්දී සෑම රූපයක්ම අනිත්‍යයි ඒ සෑම රූපයක්ම දුකයි මේ සෑම රූපයක්ම අනාත්මයි ඒ නිසායි හැම එකක්ම දකින්න ඕනේ මම නොවේ කියලා මගේ නොවේ කියලා මගේ ආත්මය නොවේ කියලා මානනි යම් කිසි විදීමක් යම් කිසි සංඥාවක් යම් කිසි සංස්කාරයක් යම් කිසි විඥානයක් ඇද්ද මේ සෑම දෙයක්ම අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ආධ්‍යාත්ම වේවා බාහිර වේවා ගොරෝසු වේවා සියුම් වේවා හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා ඒ සෑම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි මේ සෑම දෙයක්ගේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ පංච පාදානස්කන්ධේ කන්දේ දකින්න ඕනේ මම නොවේ කියලයි මගේ නොවේ කියලයි මගේ ආත්මය නොවේ කියලයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විදිහට නුවණින් බලද්දි මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ ගැන ඕන දැන් යට අවබෝධයක් තියෙනවා අන්න රූපේ ගැන කලකිරෙනවා විදීම ගැන අවබෝධයක් තියෙනවා දැන් විදීම ගැන කලකිරෙනවා සංඥාව ගැන අවබෝධයක් තියෙනවා සංඥාව ගැන කලකිරෙනවා සංස්කාර ගැන අවබෝධයක් තියෙනවා සංස්කාර ගැන කලකිරෙනවා විඥානය ගැන අවබෝධයක් තියෙනවා විඥානය ගැන කලකිරෙනවා කලකිරුණාට පස්සේ නිබ්බින්දං විරජ්‍යති කලකිරුණාමයි ඒ කිරේ තියෙන ඇල්ම නැතු යන්නේ විරාගා විමුච්ඡති ඇල්ම නැති වෙච්ච ගමන් ඒක අත්හරිනවා නිදහස් වෙනවා විමුක්තස්මෙන් විමුක්තമിതി ඥානං හෝති එතකොට රූපයේ කෙරෙහි ඇති ඇල්මෙන් නිදහස් වුණා නම් වේදනාව කෙරෙහි ඇති ඇල්මෙන් නිදහස් වුණා නම් සංඥාව කෙරෙහි ඇති ඇල්මෙන් නිදහස් වුණා නම් සංස්කාර කෙරෙහි ඇති ඇල්මෙන් නිදහස් වුණා නම්
විඥානයේ කෙරෙහි තැලම නිදහස් වුණා නම් Taman නිදහස් වුණා කියලා අවබෝධය ඇති වෙනවා. අන්නේ දාඩයට අවබෝධය වෙනවා මේ මගේ ආයි උපදින්න දෙයක් නෑ. ඉපදීමෙන් මම නිදහස් වුණා. මම මේ නිවන් මඟ සම්පූර්ණ කළා. මම කළ යුතු දේ කළා. ආයිමත් මට උපතක් කරා යන්න දෙයක් නෑ කියලා අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළා අවසන් වෙද්දී බලන්න එතන එක්කෙනෙක් අයෝනිසෝ මානසිකාරය යෙදෙද්දී 60 දෙනෙක් යෝනිසෝ මානසිකාරය යෙදිලා. ඉමස්මින් කෝපන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානේ මේ ධර්ම දේශනාව වෙය්‍යාකරණ කිව්වේ ගාථා රහිත වූ දේශනාව. ගාථා රහිත වූ දේශනාව වදාරන කල්හි සට්ඨි මත්තානම් භික්ඛූනම් 60ක් පවන භික්ෂූන්ගේ අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චින්සු භික්ෂූන්ගේ සිත් සියලුම ආශ්‍රවයන්ගෙන් නිදහස්ව කිසිවක් අල්ලා ගන්න නැතුව පංච උපාදානස්කන්ධෙන් නිදහස් වුණා. ඒකේ තේරුම මොකද්ද? අරහත්ත්වයටපත් වුණා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනාව කොයිතරම් ඵල සහිතද? කොයිතරම් සාර්ථකද? දැන් මේ එතකොට මේ ධර්මයේ මොනවද තියෙන්නේ? සම්දිත්තික නැද්ද? ස්වාකාත නෙමෙයිද මේ ධර්මයේ? මනාකොට දේශනා කරපු දෙයක් නෙමෙයිද මේ ධර්මයේ? සම්දිත්තික කියන්නේ ජීවිතයේදීම දකින්න පුළුවන්. එතකොට මේ ස්වාමීන් වහන්සේලා මේ ජීවිතයේදී මේක අවබෝධ කරේ නැද්ද? අවබෝධ කළා. අකාලික නැද්ද එතකොට? අකාලිකයි. ඒහිපස්සික නැද්ද? ඒහිපස්සිකයි. ඕපනයික නැද්ද? තමා තුළට නෙමෙයිද පමුණවා ගත්තේ? තමා තුළට පමුණවා ගත්තා. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බුද්ධිමත්තා එක එක්කෙනා වෙන්ගෙන් වශයෙන් අවබෝධ කරගන්න. දැන් මේ 69 වෙන්ගෙන් වශයෙන් අරහත්ත්වයටපත් වුණා. දැක්කනේ මේ ප්‍රඥාවන්ත විදිහට මේ ධර්මය අවබෝධ කරලා ඒ ස්වාමීන් වහන්සේලා කවුද? රහතන් වහන්සේලා. ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්ඛිනෙය්‍ය, ආංජලිකරණෙය්‍ය, අනුත්තර පුඤ්ඤක්කිත ලෝකස. දැන් බලන්න බුදු කෙනෙක් පහළ වෙච්ච නිසායි ඒ සියල්ලම අපට ලැබුණේ. ඉතින් පින්වත්නි අපිට ඉස්සෙල්ලාම ඇති කර ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. මේ ධර්මයේ තමයි අපිට අපේ ජීවිතයේ මනුස්ස ලෝකෙදී අහන්න ලැබෙන වටිනාම ධර්මය. බුදුරජාණන් වහන්සේගේ දේශනා තමයි අපිට මේ අපේ ශ්‍රවණේ අපි කන් වලින් දැන් අපි කන් වලින් මැච් කීයක් අහන්නේ නැද්ද? දැන් වර්ල්ඩ් කප් වෙනවනේ ඇවිල්ලානේ වර්ල්ඩ් කප්. එතකොට මට මතකයි මීට අවුරුදු ගානකට කලින් වර්ල්ඩ් කප් ආපු කාලයක් තිබුණා. අවුරුදු 7කට 8කට කලින් නේ. පිස්සු වගේ මිනිස්සුන්ට එතකොට. පිස්සු වගේ මේ බෝලයක් එක්ක රණ්ඩු වෙනවා. බෝලයකට පෙම් බැඳලා. එතකොට මේ පුතඥ මිනිස්යාගේ තියෙන ලාමක ස්වභාවයමයි මම නම් දකින්නේ. එන්නේ කිසිම දෙයක් නැහැ. කිසිම හරයක් නැහැ. මේ ලෝකේ තනිකරම මුලාවටපත් වෙච්ච ලෝකයක්. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ ලෝකෙ වැහිලා තියෙන මොකෙන්ද? අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ. ප්‍රමාදේ නිසා, මසුරුකම නිසා අවිද්‍යාවෙන් වැහිලා තියෙනවා හොයාගන්න බෑ. දේවිච්ඡා පමාදා නප්පකාසති හොයාගන්න බෑ. ජප්පා බිලේපනම්රු මේගොල්ලෝ සැරසිලා ඉන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. මේකනේ ලෝකෙ තියෙන්නේ. ඉතින් මුළු ජීවිත කාලෙම කනේ රේඩියක ගහගෙන හිටියත් කවදාවත් මේ ජීවිතේ මොකද්ද කියලාවත් පොඩ්ඩක්වත් තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවද? පොඩ්ඩක්වත් නැහැ. යාන්තමින්වත් නැහැ. යාන්තමින් හරි අවස්ථාවක් ලැබෙන්නේ මෙවැනි බුද්ධ දේශනා බුදු කෙනෙක් පමණක් පහළ වෙලා බුදු කෙනෙකුගේ මුවින් පමණක් ලොව පළමුවෙන්ම අහන්න ලැබෙන බුදු කෙනෙකුගේ ශ්‍රී මුඛයෙන් පමණක් දෙවි මිනිස් ලෝකයාට මුලින්ම අහන්න ලැබෙන දේශනා තමයි අපි මේ ශ්‍රවණය කළේ. ඉතින් ඔබ එක පැත්තකින් හරි වාසනාවන්තයි මෙවැනි කාලයක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට යාන්තමින් හරි මේ වගේ අහන්න ලැබෙනවා. එතකොට අපිට හැඟීම් මාත්‍රයක් ඡායා මාත්‍රයක් ඇති වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රහත් වෙන්නේ නැති.
එහෙනම් මේ කවුරුවත් දැන් උන්වහන්සේගේ සම්බුද්ධත්වය බලන්න තියෙන මෙතනයි. ලෝකේ වෙන කෙනෙකුට මේ පැත්ත අහුවෙන්න ඕනේ. එහෙමනම් ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේ පැත්ත අහුවෙලා තියනවද? කිසිම විද්‍යාවකට. දැන් විද්‍යාවයි මේ බුදුදහම එකයි කී ජය ගහ යනවනේ. කිසිම විද්‍යාවකට අහුවෙලා තියනවද චතුරාර්ය සත්‍ය? නෑ නේ. එහෙම එකක් නෑ. කිසිම විද්‍යාවකට අහුවෙලා තියනවද මේ කර්ම විපාක අහුවෙලා තියනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ? නෑ. ලෝකේ නෑ. එහෙම අහුවෙලා තියෙනවනම් ඒ හැමෝම බුදුවරු වෙන්න ඕනේ. ලෝකේ බුදුවරු කියන මහෝත්තම මහා පුරුෂයන් හැමදේම පහළ වෙන්නේ නෑ. හැමදේම පහළ වෙන්නේ නෑ. කලාතුරකින් පහළ වෙනවා. හොඳ වෙලාවට අපිට එච්චරම යම් කිසි ඈතක් තියෙනවා. අවුරුදු 2500ක් කියන එකට ලොකු ඈතක්. නමුත් ලොකු ඈතක් වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මය සජීවී. අදත් මේ ධර්මයේ ඒ ආකාරයෙන්ම අපට තේරුම් ගන්න පුළුවන්. මොකද හේතුව උන්වහන්සේ දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේ පහළ වුණත් තථාගතයන් වහන්සේ පහළ වුණේ නැතත් ධම්මටිති තථා අවිතථා අනඤ්‍යතා මේ ලෝකේ තියෙන එකක්. මේ ලෝකේ තියෙන එකක්. මේ දුක මේ ලෝකේ තියෙන එකක්. මේ දුක හටගන්න හේතු වෙච්ච දේ. මේ ලෝකේ තියෙන ස්වභාවික දෙයක්. ඒ හේතු නැති කරාම දුක නැතිවීම. මේ ලෝකේ තියෙන ස්වභාවික දෙයක්. ඒ හේතුව නිරුද්ධ වන්නව මාර්ගයේ ගමන් කරාම ඒ හේතුව නිරුද්ධ වීම. බුදු කෙනෙක් පහළ වෙලා ඒක අවබෝධ කරනවා. ඒක අවබෝධ කරලා ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට විවෘත කරනවා. ලෝකෙට හෙළිදරව් කරනවා. ලෝකෙට දකින්න කියලා කියනවා. ඒ නිසා මේ අකාලික ධර්මය අදත් අපිට යන්තමින් හරි නුවණින් විමස අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එකම අඩුව තියෙන්නේ මේ යුගයේ මා දකින්නේ සිහිනුවන මදි. ඒක පේනවා පැහැදිලිව. සිහිනුවන මදි. ඔබ හිතන්නේ අනාගතයේ මිනිස්යන්ට අපිට තියෙන සිහිනුවන ටිකක් ඉතුරු වෙයිද? මේකත් නෑ. ඇයි සිහිනුවන නැති වෙන්න හේතුව? තනියම කල්පනා කරන්න අවස්ථාව නෑ. හැමතිස්සෙම S2කට අරමුණක් දීලා තියන් ඉන්නවා ටීවී එක. හැමතිස්සෙම කනට අරමුණ දීලා තියන්ගෙන ඉන්නවා රේඩියෝ. හැමතිස්සෙම පැවිසි අතරම කනවා. කල්පනා කරන්න වෙලාවක් නැහැ. එන්න සිහිනුවර නැති වෙලා අනාගතයේ මිනිස්සු මැෂින් වගේ වෙනවා. Tamanටම Taman තුල සිහිය පවත්වා ගන්න තියෙන කුසලතා දුර්වල වෙනවා. දැනුත් හරි දුර්වලයි මිනිස්යන්ගේ සිහිනුවන. ඒ නිසා මේ ධර්ම කරුණු හිම ලස්සන්ට මේ හොඳට ගරලා පොළලා ලස්සන්ට ගන්න පුළුවන්කම දැන් බලන්න බුදුරජාන් වහන්සේ කාලේ සිහිනුවන කොච්චර බලවත්ද කියන්නේ මේ දේශනාව ලහගෙන ඉන්නකොට අවබෝධ වෙලා අරහත්ත්වයටපත් වෙනවා. නිකලස් වෙනවා. සිහිනුවන හරිය බලවත්. එන්නේ මිනිස්යන්ගේ සිහිනුවන දුර්වලයි. ඉතින් මේ අහම්බෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා සිහිනුවන තියෙන. ආන් ඒ අය මේ ධර්මයේ අල්ලගෙන ඉස්සරහට යාවේ. ගැලවීමක් ලබා ගනිවි. ඉතින් මේ සමහරට ඒ අහම්බෙන් එක්කිනා දෙන්න ඉන්නෝනේ ඔබ. ඒ නිසා මේකේ තමන්ගේ අතේ මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්න අපටත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මයේ අහන්න ලැබෙනකොට උන්වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 2000 ගානක